පුතේ පළවෙනි ගැටලුව සනත් සහ සරත්ගේ වයස් වල එකතුව අවුරුදු 28ක් කියලා දීලා තියෙනවා. ඒ වගේම දීලා තියෙනවා සරත් සනත්ට වඩා අවුරුදු 4කින් වැඩි මහල්ල කියලා. ඒ අනුව අපෙන් අහනවා සනත්ගේ වයස අවුරුදු කීයද කියලා. හරි. අපි බලමු. මේ ගැටලුවේ මම ක්‍රම දෙකකට හදනවා මේ ගැටලුව. මේ ගැටලුව ක්‍රම දෙකකට හදනවා. මම පුතාලට ඒ ක්‍රම දෙකම කියලා දෙනවා. කටුවැඩ අපි මේ ගණන් හදනකොට විශේෂයෙන් මතක තියාගන්න පුතේ කටුවැඩ වැඩ කරනකොට මොකද්ද කරන්න ඕනේ? අනිවාර්යෙන්ම පුතාලා උත්තරේ ලබා ගන්න විදිහ Tamanට තහවුරු වෙන්න ඕනේ. ඒක තමයි අපේ පිටුර සාර්ථක වෙන්නේ. හොඳයි. මම කටුවැඩ ලියනවා ඉස්සෙල්ලාම මේ දෙන්න කවුද ඉන්නේ? සනතුයි සරතුයි. මම ඉස්සෙල්ලාම පළවෙනි ක්‍රමයෙන් හදනවා. මේක ගොඩාක් අය හදන ක්‍රමය මේ ක්‍රමයට හදනවා. මේ දෙන්නගේ වයස මැදින් ලියනවා. මේ දෙන්නගේම වයස් එකතුව දීලා තියෙනවා අවුරුදු 28ක් කියලා. දැන් දුවේ පුතේ මේ 28 කියන වයස මම දෙන්නට සමසමව බෙදලා දෙනවා. එහෙනම් 28 දෙකෙන් බෙදපුවාම අපිට ලැබෙනවා සනට්ට 14ක් සරට්ට හම්බ වෙනවා 17ක්. අපි දන්නවා මේ දෙන්නගේ වයස වැඩි සරත් කියලා. මේක අපි ඔළුවේ තියාගන්න ඕනේ. අපි දන්නවා මේ දෙන්නගේ සරත්ගේ වයස වැඩි කියලා. දැන් ඊළඟට වැඩි ප්‍රමාණයක් මැදින් ලියාගමු. මේක සමව බෙදමු. මේකත් මම දෙක දෙන්නටම දෙනවා. දැන් මගේ පුතාලා දන්නවා කරේ මොකද්ද? දීලා තියෙන ප්‍රධාන තොරතුරු දෙකෙන් බෙදලා උත්තර ටික ලියාගත්තා දෙන්නට බෙදලා. දැන් මම කරන්නේ වයස අඩු කෙනයි එයාගෙන් දෙකක් අඩු කරනවා වයස වැඩි කෙනාට දෙකක් එකතු කරනවා. දැන් අඩු කරලා බලමු 14න් දෙකක් අඩු කළාම අපිට ලැබෙනවා 12 කියන පිළිතුර. 14ට දෙකක් එකතු කළාම අපිට ලැබෙනවා 16 කියන පිළිතුර. දැන් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ හැබැයි සනත්ගේ වයස කීයද කියලා. මම දැන් මගේ පුතාලට පෙන්නුවා සරත්ගේ වයස ඕනනම් හොයාගන්න ක්‍රම තියෙනවා. එහෙමනම් සනත්ගේ වයස අපි දන්නවා මෙතන ලැබිලා තියෙනවා අවුරුදු 12යි කියලා. එහෙනම් සනත්ගේ වයස අවුරුදු 12යි. මම දැන් දක්ෂ දරුවන් හදන තව ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රම දෙකෙන් කෝක හැදුවත් හරි. තව ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන්. මම මේ ක්‍රමෙත් පුතාලට කියා දෙන්නම්. මේ බලන්න තවත් ක්‍රමයක්. මේක නම් මේ මතක තියාගන්න කවියක් මම මේකට වැඩි කැමති නෑ. ගණිතය කියන විෂයේදී කවි කටපාඩම් කරලා ගණන් හදන්නේ නෑ. මේ බැරිම කෙනෙක් දරුවෙක් ඉන්නවා නම් එයාට මෙන්න මේ අවස්ථාව දෙන්නේ මම මේ කවියක් දැම්මේ. මුළු එකතුව දෙකට බෙදා වෙනසින් හරි අඩක් ගන්න. වැඩි කෙනාට එකතු කරලා අඩු කෙනාව අඩු කරන්න. අඩු කෙනාව අඩු කරා වැඩි කෙනාට එකතු කරන්න. මේ ක්‍රමයෙන් මම කිව්වට මම මේ ක්‍රමයට ගණිත ගුරුවරයෙක් හැටියට මම මේකට සතුටු නෑ. කටපාඩම් කරලා හදන්න ක්‍රමයක් නෙමෙයි ගණිතය කියන්නේ. මගේ පුතාලා දන්නවා ඔන්න දැන් අනික් ක්‍රමේ මම කියා දෙන්න තියන්නේ. අනික් ක්‍රමේ මම ලියලම හදනවා. බලන්න. 28න් වැඩි 4 අඩු කරනවා. එතකොට එන්නේ 24යි. දැන් මේ 24 හරියට දෙකට බෙදනවා. 24 දෙකට බෙදපුවාම මට ලැබෙනවා පිළිතුර 12යි කියලා. එහෙනම් වයස කීයද? අවුරුදු 12යි. මම හිතනවා පුතාලට මේ ගැටලුව තේරුණා කියලා. අපි යන් දෙවෙනි ගැටලුවට. සුගත් සහ සුමිත්ගේ වයස් වල එකතුව අවුරුදු 35ක්. සුමිත්ගේ වයස සුගත්ගේ වයසෙන් 4 ගුණයකින්. ඒ අනුව සුමිත්ගේ වයස අවුරුදු කීයද? අර විදිහටම අපි කටුවැඩ කොලේ අරගෙන මේ දෙන්නගේ නම් දෙක ලියා ගන්නවා පිළිවෙලට. සුගත් සුමිත් කියලා. දැන් ගාන කියවනවා. මේ දෙන්නගේම වයස් එකතු අවුරුදු 35යි. හැබැයි කතන්දරයක් තියෙනවා කියලා. මොකද්ද? සුමිත්ගේ වයස සුගත්ගේ වයසෙන් 4 ගුණයක්. ඒ කියන්නේ සුමිත් කියන කෙනාගේ වයස මෙයා වගේ සුගත් වගේ 4 ගුණයක්. අපි නිකමට දාමු දුවේ පුතේ මේ සුගත් කියන කෙනාගේ වයස අඩු. මම දානවා මෙතනට 1. එහෙනම් මෙයාට ලියන්න වෙන්නේ අපිට කීයක්ද? මේ වගේ 4 ගුණයක්. එහෙනම් 4. දැන් මගේ පුතාලා දන්නවා මේ දෙන්නගේ වයස් වල එකතු අපිට දීලා තියෙනවා 35යි කියලා. මේ දීලා තියෙන්නේ. එහෙනම් මම 35 ලියලා අපි දාගත්ත ක්‍රමයට 1යි 4යි එකතු කරනවා.
එකයි 4යි එකතු කරපුවාම එන්නේ කීයද? 5යි. දැන් මේ 35 5කට බෙදලා 35 5කට බෙදපුවා අපි දන්නවා 35ට 5 ඒවා තියෙන කීයද? 7යි. දැන් එහෙනම් මේ එකකින් කියන්නේ 7ක්. 4ෙන් කියන්නේ 7 ඒවා 4ක්. දැන් මගේ පුතාලා දන්නවද කියන්න බලන්න අපෙන් අහන්නේ කාගේ වයසද? සුමිත්ගේ වයස අහන්න. සුමිත්ගේ වයස අහනවා නම් අපි දන්නවා අපි දාගත්ත ක්‍රමයට සුමිත් මෙයා වගේ 4 ගුණයක් කියලා. එන එක කොටසක් කියන්නේ කොටස් 5න් එක කොටසක් කියන්නේ 7ක් නම් 4 ගුණයක් නම් සුමිත්ගේ වයස හොයන්න අපිට මේක 4ෙන් ගුණ කරන්න වෙනවා. 4ෙන් ගුණ කරපුවාම 4 අවුරුදු 28ක් කියලා අපිට දාන්න පුළුවන්. මම නැවත මේක කියා දෙනවා තවත් ක්‍රමයකට. මේ බලන්න මේකම තමයි මේ ක්‍රමෙම තමයි ආයසරයක් මම කියලා දෙන්නේ. මේ බලන්න. ලියලා හදමු. ඔන්න කටුවැට කොලේ ලියුවා සුගත් සුමිත් කියලා. සුගත් වගේ 4 ගුණයක් නිසා සුගත් එකක් දානවා. සුමිත්ට 4ක් දානවා. දැන් අපි දන්නවා අපිට දීලා තියෙන වයස අවුරුදු 35යි. ඒ 35 අපි ගත්ත වයස්වල එකතු 1යි 4යි එකතු කරුවම 5ෙන් බෙදපුවාම 7යි. එහෙනම් සුමිත්ගේ වයස හොයන්න අපි 7 ගුණ කරනවා කීයෙන්ද? 4. 7 වරක් 4 28යි. එහෙනම් සුමිත්ගේ වයස අපිට ලැබෙනවා දුවේ පුතේ අවුරුදු 28ක් කියලා. දැන් යන් අපි ඊළඟ ගැටලුව. දැන් ගංගාගේ වයස අවුරුදු 4ක. තරංගාගේ දැන් වයස අවුරුදු 12ක. තරංගාගේ වයස ගංගාගේ වයසෙන් දෙගුණයක් වන්නේ තව අවුරුදු කීයකින්ද කියලා අහනවා. පුතේ මේ වගේ ගණන් හදන ක්‍රමයක් තියෙනවා. ඉස්සලා මේ කතාව තේරුම් ගන්නකො. ගංගාගේ දැන් වයස කීයද? අවුරුදු 4යි. තරංගාගේ දැන් වයස කීයද? අවුරුදු 12යි. තරංගාගේ වයස ගංගාගේ වයසෙන් දෙගුණයක් වන්නේ තව අවුරුදු කීයකින්ද? දැන් මගේ පුතාලට තේරෙනවා මේ සිද්ධිය වෙලා නැහැ තාම. ඒ කියන්නේ තව ඉස්සරහදී වෙන්න තියෙන සිද්ධියක්. වෙන්න තියෙන සිද්ධියක් නම් අපි කරන එක පියවරක් තියෙනවා. මොකක්ද? මේ සිද්ධිය වෙලත් නැත්තම් වෙන්න තියෙනවා නම් අපි කරන්නේ මොකද්ද? දෙන්නගේ වයස් වලට එක එකතු කරනවා. හැබැයි එකතු කරන්නේ නිකන් පිස්සු අරන් වගේ නෙමෙයි. එකතු කරන්නේ දෙගුණයක් වෙනකම්. බලමු. ඔන්න ගංගාගේ වයස අපි ලියමු යටින්. කටුවැට කොලේ ලිව්වා 4යි කිය. තරංගාගේ වයස ලිව්වා අවුරුදු 12යි කියලා. දැන් පුතාලට මම කිව්වා මොකද්ද මේ සිද්ධි දෙක වෙලා නැහැ කියලා. වෙලා නැත්තම් වෙන්න තියෙනවා නම් අපි දෙපැත්තට හිමින් සැරේ එක එකතු කරමු. 4ට එකක් එකතු කරපුවම ලැබෙන්නේ 5. 12ට එකක් එකතු කළාම ලැබෙන්නේ 13. නැවත එකතු කරමු. 5ට එකක් එකතු කරාම ලැබෙන්නේ 6. 13ට එකක් එකතු කරාම ලැබෙන්නේ 14. තාම මෙයාගේ වයස මේ පැත්ත දෙගුණයක් කියලා පේන්නේ නැහැ. එතකන් එකතු කරන්න ඕන. දැන් මේ පැත්තට මම එකතු කරනවා එකක් 7යි. මේ පැත්තට එකතු කරනවා එකක් ඔන්න 15යි. 7 කියන්නේ 15න් භාගෙ නෙමෙයි. තව එකතු කරමු. තව එකක් මෙතනට එකතු කරනවා. එකතු කරපුවාම එන්නේ 8යි. මෙතනට එකතු කරපුවාම 16යි. දැන් ආයෙ එකතු කරන්නේ නැහැ. දැන් ආයෙ එකතු කරන්න දෙයක් නැහැ. ඇයි? මෙතන දැන් අපි අවසාන එක එකතු කරපුවාම ගංගාගේ වයස 8ක් වෙනකොට තරංගාගේ වයස අවුරුදු 16ක් කියලා. ඒ කියන්නේ තරංගාගේ වයස ගංගාගේ වයස වගේ දෙගුණයක් වෙලා. දැන් අපෙන් අහන්නේ කාගේ වයසද කියලා බලන්නකො. කාගේවත් වයස නෙවෙයි අහන්නේ තව අවුරුදු කීයකින්ද මෙයාගේ වයස වගේ මෙයා දෙගුණයක් වෙන්නේ කියලා අහන්නේ. දැන් අපි දන්නවා මේ 4 ඉඳලා 5ට 1යි. 5 ඉඳලා 6ට 1යි. 6 ඉඳලා 7ට 1 අවුරුද්දයි. 7 ඉඳලා 8ට 1 අවුරුද්දයි. එහෙනම් මගේ පුතාලා කියන්න බලන්න 1යි 2යි 3යි 4යි තව අවුරුදු 4කින් තමයි මෙයාගේ වයස මෙයා මේ තරංගාගේ වයස ගංගාගේ වයස වගේ දෙගුණයක් වෙන්නේ. එහෙනම් අපි ලියනවා පිළිතුර මොකක්ද? අවුරුදු 4කදී කියලා. දැන් මම මේක තේරුන්නේ නැහැ කියලා හිතාගෙන නැවත කියා දෙනවා වෙන විදියට ලියලා හදනවා. බලන්නකෝ. මම ලියලා හදනවා. ඔන්න බලන්න. ගංගා කියලා ලියුවා තරංගා කියලා ලියුවා. ඊළඟට දැම්මා ගංගාගේ වයස ගංගාගේ යටින් අවුරුදු 4යි කියලා. තරංගාගේ වයස තරංගාගේ යටින් දැම්මා අවුරුදු 12යි කියලා. දැන් අපි දන්නවා එක එකතු කරන් යනවා. දෙගුණයක් ලැබෙනකන් එකතු කරනවා.
දෙගුණයක් ලැබෙනකන් එකතු කරනවා. එහෙම එකතු කරන් ගියාම අපි දන්නවා අපිට ලැබෙනවා අවසානයේ තරංග අවුරුදු 8ක් වෙනකොට තරංග 8ක් නෙමෙයි ගංගා අවුරුදු 8ක් වෙනකොට තරංග අවුරුදු 16ක් වෙනවා. දැන් එහෙනම් මේකට ගත වෙච්ච කාලය බලන්නේ 4 ඉඳලා 5ට මම ලකුණු කරනවා 4 ඉඳලා 5ට එක අවුරුද්දයි 4 ඉඳලා 5ට එක අවුරුද්දයි මම පොඩි හරියක් දාන්න. ඊළඟට 5 ඉඳලා 6ට අවුරුද්දයි අවුරුදු 2යි 6 ඉඳලා 7ට අවුරුද්දයි අවුරුදු 3යි 7 ඉඳලා 8ට අවුරුද්දයි අවුරුදු 4යි. එහෙනම් හරියටම අවුරුදු 4කදී තමයි මේක වෙන්නේ. යම් පුතේ අපි ඊළඟ ගැටලුවට සරත්ගේ දැන් වයස අවුරුදු 9යි. දැන් ඒ වගේම ගාණක් කියලා හිතාගෙන හදන්න යන්න එපා. එහෙම ගියොත් වරදිනවා. සරත්ගේ දැන් වයස අවුරුදු 9ක් වන අතර සුමිත්ගේ දැන් වයස අවුරුදු 13ක් වේ කියලා තියෙනවා. අපි එහෙනම් අර විදිහටම මොකද්ද කරන්නේ? පටු වැඩ කොලේ ලියාගමු මේ දෙන්නගේ නම් දෙක. එක්කෙනෙක් සරත් අනිත් කෙනා සුමිත්. දැන් ගාන කියමු. සරත්ගේ දැන් වයස අවුරුදු 9ක් වන අතර සුමිත්ගේ දැන් වයස අවුරුදු 13ක් වේ. අපි එකක් දාගමුකෝ. සරත්ගේ දැන් වයස දාන්න. සුමිත්ගේ දැන් වයස දාන්න. සුමිත්ගේ වයස සරත්ගේ වයසෙන් දෙගුණයක් වන අවස්ථාව වේ. දැන් සිද්ධිය වෙලා ඉවරයි. සිද්ධිය වෙලා ඉවරයි. එහෙනම් ඉස්සලා කරපු ගානේ අපි කරේ මොකද්ද? සිද්ධිය වෙලා නැහැ. සිද්ධිය වෙලා නැත්නම් අපි එක එකතු කරා. දැන් මගේ පුතාලට තේරෙනවද මේ සිද්ධිය වෙලා නම් අපි මොකද කරන්නේ? එක අඩු කරනවා. එහෙනම් සරත්ගේ වයසෙන් එකක් අඩු කරමු. 9න් එකක් අඩු කළාම 8යි. සුමිත්ගේ වයසෙන් එකක් අඩු කරමු. 13න් එකක් අඩු කරපුවාම 12යි. හැබැයි මතක තියාගන්න ඕනේ මේ පැත්ත වගේ මේ පැත්ත දෙගුණයක් වෙනකොට නවත්තන්න ඕනේ. මෙයාගේ එකක් අඩු කරමු 7යි. මෙයාගෙනුත් එකක් අඩු කරමු 11යි. සරත්ගෙන් තව එකක් අඩු කරමු 6යි. මෙයාගෙන් එකක් අඩු කරමු 10යි. සරත්ගෙන් තාම දෙගුණයක් උනේ නෑ පේන්නේ නෑ. තව එකක් අඩු කරමු 5යි. මෙයාගෙනුත් එකක් අඩු කරපු 9යි. තව එකක් අඩු කරමු මෙයාගෙන් 4යි. මෙයාගෙන් එකක් අඩු කරමු 8යි. දැන් ඔන්න මගේ පුතාට පේනවා සරත් 4ක් වෙනකොට සුමිත් 8ක් කියන්නේ 8 4ෙන් බෙදන්න බලන්න දෙකක් වෙන දෙගුණයක් කියලා ආවා. දැන් අපෙන් අහන්නේ සුමිත්ගේ වයස අවුරුදු කීයක් වේද? සුමිත්ගේ වයස බලන්න ඕනේ සුමිත්ගේ පෙළේ පල්ලෙහාට වෙන්නේ. ඒ වෙනකොට සුමිත්ගේ වයස අවුරුදු කීයද? අවුරුදු 8යි. මම හිතනවා මගේ පුතාලට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. දැන් මේක පැහැදිලි නොවන දරුවෝ හිටියොත් එහෙම දුක් වෙන්න එපා. මම මේක අපි දානවා අපේ වීඩියෝ එකක් හැටියට YouTube එකේ. නැවත මේ පේපර් එක ළඟ තියාගෙන මේක බලන්න පුළුවන්. හරිද? ඒකට පුතාලා පොඩි වැඩක් කරන්න ඕනේ. ඔන්ලයින් තක්සලාව කියන්නේ මේ ප්‍රශ්න පත්‍රයක් විතරක් තියෙන එකක් නෙවෙයි. ප්‍රශ්න පත්‍ර ගණනාවක් පුතාලට විභාගයේ පුරාවට විභාගයේ ආසන්නයට එනකම්ම අපි තොරතුරු සම්පාදනය කරනවා. මගේ උදාහරණයක් කියන්නම්කෝ. මගේ පුතාලට අවශ්‍ය කරන්නේ ඒකදේශික සාක ගැන දැනගන්න නම් ඒකදේශික සත්‍යයන් ගැන දැනගන්න නම් මගේ පුතාලට මේකට ලියාපදිංචි වෙලා හිටියොත් නොමිලේම මේව බලා ගන්න පුළුවන්, හොයා ගන්න පුළුවන්. දුවගේ වටේ ඇවිදින්න ඕනේ නැහැ හොයන්න. ඒතර ගෙදරට ගුරුවරයෙක් ගෙනලා දුන්නා වොන්න මම. දැනටමත් කාටුන් මගින් සාමාන්‍ය දැරීම කාටුන් හැටියට ඉදිරිපත් කරන දරුවන් ආස නිසා ඒ වගේ තව ගොඩාක් වැඩ මේකට අතුල් වෙනවා. මගේ පුතාලා අද හවසම මේකට ලියාපදිංචි වෙන විදිහ ඔයගලන්ට කියා දෙනවා. තව ටිකකින් අපි මේ වැඩේ කරලා ඉවරලා ඉගෙන ගමු. හොඳයි. දැන් යන් මේක හදනවා මම ලියලා. අර ගානම හදනවා ලියලා. ඔන්න සරත් සුමිත් කියලා ලිව්වා. දෙන්නගේ වයස් දෙක යටින් දැම්මා. දාලා මොකද කරන්නේ? තීරණය කරා එක අඩු කරන්න කියලා. ඇයි මේ වෙලාව ඉවර සිද්ධියක්. එහෙනම් එක දෙපැත්තෙම අඩු කරන් එනවා. අඩු කරන් එනකොට දෙගුණයක් වන අවස්ථාවේදී නවත්තනවා අපි මේ අඩු කිරීම. ඔන්න බලන්න. තව අඩු කරන්න ඕනේ. එක අඩු කරන්න. තව අඩු. මදි. තව එකක් අඩු කරන්න. ඔන්න දැන්
4යි 8යි. එහෙනම් සුමිතිය වයස අවුරුදු 8ක් වෙනවා. ඔන්න මගේ පුතාලා කටු වැඩි කරන විදිහත් මම පෙන්නනවා. අපි යන් ඊළඟට පස්වෙනි ගැටලුවට ඉරිදා දින 5කින් යුත් අප්‍රේල් මාසයක එම ඉරිදා දිනවල එකතුවට තැබිය හැකි වැඩිම අගය කීයද? දැන් මේ වගේ ගණන් හදන්න පුළුවන් වෙන්න නම් මගේ පුතාලා දන්නවා අර අතින් පෙන්නන සාර්ථකය. දැන් අත පෙන්නුවට මගේ අත මෙහෙම පෙන්නුවට ඔයගලන්ට පුංචිවට මාව පැත්තකින් පේන නිසා මේ අත පේන්නේ නෑනේ. ඒ නිසා මම මේක චිත්‍රයක් හැටියට ලොකුවට යන්න. මේ බලන්න. කෙනෙකුට අමතක වුණොත් එහෙම මේ මාසවලට තියෙන දින ගණන් ඔන්න බලන්න මේ පොඩි ගැට්ටක් වගේ තියෙන මේ අපේ මෙන්න මෙතනින් අපි දන්නවා ඒව එන්නේ 31 මාස. ජනවාරි 31. මේ මැද තියෙන්නේ පෙබරවාරි. එක්ක 28 වෙනවා. සාමාන්‍ය අවුරුද්දක නම් 28 හැටියට සලකනවා. අධික අවුරුද්දක නම් 29 හැටියට සලකනවා. ඊළඟ මාර්තු 31 කන්ද උඩ තියෙන්නේ මේ. ඊළඟට මෙතන මේ පල්ල මේ තියෙන්නේ මොකක්ද? අප්‍රේල් 30. මැයි 31. ජූනි 30. ජූලි 31. ඊළඟට යද්දි අනිවාර්යෙන් කන්දකින් පටන් ගන්න නිසා අගෝස්තු වෙන්නේ. මෙතනට එන ජූලි අගෝස්තු ළඟ තියෙන මාස දෙක තමයි 31 මාස. ඔයගලන් අහන්න පුළුවන් විභාගයට ආසන්නයේ නැත්නම් අනුයාත මාස දෙකක 31ක් හැටියට සඳහන් වේ. එම මාස නම් කියලා උත්තර තුනක් දෙන්න පුළුවන්. පල්ලෙහාට. ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියලා දෙයි. ඒතර ඔයාලා දන්නවා මේ කන්දේ හැටියට එන්නේ ජූලි අගෝස්තු 31. ඊළඟ සැප්තැම්බර් 30. ඊළඟට ඔක්තෝබර් 31. ඊළඟ නොවැම්බර් 30. දෙසැම්බර් 31. දැන් ඔන්න මගේ පුතාට මේක මතකයි. දැන් අපි මේ ගානට සම්බන්ධ වෙන්නේ අප්‍රේල් මාස. ඔව් සමාවෙන්නේ. අප්‍රේල් මාසෙනේ. අප්‍රේල් මාසේ නම් දින තියෙන කීයද? 30යි. ඔන්න ඉරිදා දින 5කින් යුත් අප්‍රේල් මාසේ කෙම ඉරිදා දිනවල එකතුවට තැබිය හැකි වැඩිම අගය කීයද? වැඩිම අගය අහන්න. වැඩිම අගය අහනවා නම් මාසේ අවසාන දිනේ ලියාගෙන යන්න පල්ලෙහා. අවසාන දිනේ ඉඳලා මුල දක්වා ලියන්න. අපෙන් ඇහුවොත් තැබිය හැකි අඩුම අගය නැත්නම් අවම අගය කියලා ඇහුවා නම් එකේ ඉඳලා පල්ලෙහාට ලියන්න තියෙන්නේ. දැන් එනම් මම ලියන්නම්කෝ බලන්න වැඩිම අගයනේ අහන්නේ. අපි දැනගත්ත අප්‍රේල් මාසේ 30න් ඉවර වෙන්නේ කියලා. නේද? අපෙන් අහන්නේ දැන් මේ කියා දෙන්නේ එකතුවට තැබිය හැකි වැඩිම අගය නෙමෙයි අවම අගය ඈ. මෙන්න අවම අගය. මේක ලියන්න එපා කවුරුත් අහගෙන ඉන්න ඈ. 1යි 7ක් එකතු කරන්න 8යි 7ක් එකතු කරන්න 8 7 15යි ආපහු 7ක් එකතු කරන්න 22යි ආපහු 7ක් එකතු කරන්න 29යි. මේ ටික එකතු කරපුවා මෙන්න මොකක්ද? බලන්න මොකක්ද එන්නේ කියලා. 9 1යි 10 8යි 18යි 20යි 25න් 5 දෙකක් ඉතුරුයි 2යි 1යි 3යි 2යි 5යි 2යි 7යි. දැන් මේක මෙතනට දැම්මොත් එහෙම වැරදි. මේ වැඩිම අගය නෙමෙයි. මේ මොකක්ද මේ? අඩුම අගය. දැන් ඔන්න මගේ පුතාලට මම පෑනක් අරන් කියා දෙනවා. මෙන්න මේක. මම මේක දැන් අයින් කරනවා. මේක වැරදි. ඔන්න පටල ගන්න එපා. වරද්ද ගන්න එපා. මේ වරද්ද ගන්න අවස්ථාවක්. වැඩිම අගය සහ අඩුම අගය. මේ බලන්න. මම ලියනවා දැන්. මෙන්න මෙහෙම. මෙන්න මේක මම දැන් කපලා දානවා. මේක ලියන්න එපා උත්තරේට ඈ. මේක තමයි ළමයි වරද්ද ගන්න තැන. ඔන්න දැන් මම ලියනවා 30. අවසාන දවසින් පටන් ගන්න. මේක පේනවද මන් දන්නේ නැහැ පුතාලට. මම අපි ලියන්නේ 30. හරි? 30න් අඩු කරනවා 7ක්. 30න් 7ක් අඩු කරපුවම කීයද එන්නේ? 10න් 7ක් 3යි. මෙතන දෙන්නේ 2යි 23යි. ආපහු 23න් 7ක් අඩු කරනවා. 13න් 7ක් 6යි. මෙතන තියෙන්නේ 1යි. 16න් 7ක් අඩු කරනවා. ලැබෙන්නේ කීයද? 9යි. 9න් 7ක් අඩු කරනවා. ලැබෙන්නේ කීයද? 9න් 7ක් අඩු කරපුවාම ලැබෙන්නේ 2. හරි. මේ ටික එකතු කරනවා. දැන් ආය 7ක් අඩු කරන්න යන්න එපා. ඊළඟ මාසෙට යන්න ඕනේ නෑ නේද? දැන් මේ ටික එකතු කරමු. 6 3 9 9 18 2යි 20න් බිඳුව 2ක් ඉතුරුයි. 2යි 3යි 5යි 2යි 7යි 1යි 8යි. ආයතනය බලමු එකතු කරා හරිද කියලා.
6යි 3යි 9යි 9යි 18යි 2යි 20න් බිංදුව දෙකක් ඉතුරුයි 2යි 3යි 5යි 2යි 7යි 1යි 8යි. එහෙනම් වැඩිම දින ගානට එන්න ඕනේ උත්තරේ මොකද්ද පුතේ? 80 වෙන්න ඕනේ. දැන් මගේ පුතාලා ලියන්න ඕනේ හදලා මොකද්ද? 80. මේ තමයි වැඩිම දින ගාන. මේ තමයි වැඩිම අප්‍රේල් මාසෙ ලැබෙන්න පුළුවන් වැඩිම දින ගාන තමයි මේ අපි වාදන්නේ. හරි මම මෙහෙම කිව්වේ හුඟක් අය වැඩිම දින ගාන කිව්වම පටන් ගන්නවා මුලින් ඉඳලා. පටන් ගෙන එකතු කරන් ලස්සන එකතු කරන් ගිහලා 75 දාලා එනවා. නමුත් මේක වැරදි. මේ අඩුම දින ගාන ඇහුවොත් එකතු ලැබෙනවා. වැඩිම දින ගාන ඇහුවොත් අපි අගේ ඉඳලා පටන් ගන්න 30 අතක් අඩු කරන 23 අතක් අඩු කරන 16 අතක් අඩු කරන 9යි අතක් අඩු කරන 2යි. ඒ ටික එකතු කරවම වෙනවා 80. එහෙනම් ඉරිදා දින 5කින් අප්‍රේල් මාසයක එම ඉරිදා දිනවල එකතුවට ලැබිය හැකි වැඩිම අගේ එන්නේ කීයද? 80යි. දැන් ඔන්න මම අමාරුවෙන් ලියලා පෙන්නුවා මේකේ උදාහරණ තේරුණා කියලා මම හිතනවා. ඊළඟට යම් 2009 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා බ්‍රහස්පතින්දාවා. දැන් මගේ පුතාලා එක දෙයක් මතක තියාගන්න. මේවා කියවද්දී හරියටම මේ ගාන පැහැදිලි වෙන්න කියවන්න. කොහොමද කියවන්නේ? පොඩ්ඩක් ඉන්න පුතේ මම වතුර ටිකක් බීරෙන්න. රුචිකක් බොන්න තුන. දැන් මගේ පුතාලාත් මේක දිහා කට අරගෙන බලාගෙන ලියලා ඉන්නේ නැතුව ශිෂ්‍යත් විභාගෙ තමයි. මේ වතුර බෝතලයක් එම ළඟ තියාගෙන වතුර බිබී තමයි මේක කරන්න ඕනේ. හරිද? හරි. අපි කරන වරදක් තමයි වතුර 35 නිකන් ඉන්න වතුර පොඩි. හොඳයි. දැන් ගාන කියවමු. 2009 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා බ්‍රහස්පතින්දා. ඒ අනුව 2009 ජනවාරි මාසයට ඇති බදාදා දින ගණන හා බ්‍රහස්පතින්දා දින ගණන පිළිවෙලින් දැක්වෙන පිළිතුර ලියන්න. දැන් ගොඩාක් ඒවඩන්නේ ලියන්න නෙමෙයි. උත්තර තුනක් දීලා තෝරන්න තියෙන්නේ. හොඳයි. දැන් ඔන්න මම ලියනවා මේ දවස් දෙක ඉස්සෙල්ලා. මොකක්ද? බදාදා බ්‍රහස්පති. මොන් මේකනේ තියෙන ප්‍රධාන දවස් දෙක මේක දීලා තියෙන්නේ. දැන් එහෙනම් බ්‍රහස්පතින්දා ජනවාරි 1 වෙනිදා. එහෙනම් මෙතනින් පටන් ගමු. මම බ්‍රහස්පතින්දා කියන එකට යටි ලියනවා 1. දැන් මගේ පුතාලා කියන්න බලන්න ඊළඟ බ්‍රහස්පතින්දා හොයාගන්න විදිය මොකක්ද? පුළුවන්ද කියන්න? මට පේනවා අත උස්සන් ඉන්නවා ගොඩාක් අය. පුළුවන් කියලා. මගේ පුතා දන්නවා මේකට 7ක් එකතු කරපුවාම ආය දින 7කින් තමයි ඊළඟ බ්‍රහස්පතින්දා එන්නේ. එහෙනම් 7ක් එකතු කරපුවාම 8යි. ඊළඟ බ්‍රහස්පතින්දා එන්නේ 8ට එකතු කරන්න ආපහු 7ක් 15යි. ඊළඟ බ්‍රහස්පතින්දා එන්නේ 15ට එකතු කරන්න ආපහු 7ක් 22යි. ඊළඟ බ්‍රහස්පතින්දා එන්නේ 22ට ආපහු එකතු කරන්න 7ක් 29යි. දැන් 7ක් ආයෙ එකතු කරන්න එපා ඊළඟ මාසෙත් එකතු වෙනවා. හරිද? දැන් මගේ පුතාලා කියන්න බලන්න බ්‍රහස්පතින්දාට කලින් දවසනේ බදාදා කියන්නේ. බ්‍රහස්පතින්දාට කලින් දවස් තමයි බදාදා කියන්නේ. එහෙනම් එකට කලින් බදාදා හොයන්න යන්න එපා. ඒක ගිය මාසෙ. හැබැයි අකට කලින් බදාදා එන්නේ කවද්ද? 7. 15ට කලින් බදාදා 14. 21ට කලින් 21. 29ට කලින් 28. දැන් ඔන්න බදාදා දින ගන්නට පෙළගස්ස ගත්තා. බ්‍රහස්පතින්දා දින ගන්න පෙළගස්ස ගත්තා. දැන් මට කියන්න බදාදා දින කීයදා? බදාදා දින 4යි. බ්‍රහස්පතින්දා 1 2 3 4 5. එහෙනම් අවශ්‍ය කරන පිළිතුර වෙන්න ඕන අපි තෝරගන්න ඕනේ දින 4 සහ 5 පිළිවෙට ලියන්න ඕනේ. අපි දින 5 සහ 4 කියලා ලිව්වොත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. වැරද්ද. දින 4 සහ 5. දින 4 සහ 5. මම හිතනවා මගේ පුතාලට මේක තේරුණා කියලා. හොඳයි. දැන් යන් අපි ඊළඟ ගැටලුව. එක්තරා වර්ෂයක ජනවාරි 1 වෙනිදා බදාදාව. එහෙනම් ජනවාරි 1 වෙනිදා සිට හරියටම 200 වන දවස කුමක්ද කියලා අහන්න.
එක්තරා වර්ෂයක ජනවාරි 1 වෙනිදා බදාදා. ජනවාරි 1 වෙනිදා ඉඳලා හරියටම දින 200ක් වට දවස මොකක්ද කියලා. දුවේ පුතේ අපි ඉස්සලාම කරන්නේ මොකක්ද දන්නවද? මේ දින 200 අපි 7කට බෙදලා බලමු සති කීයක් වෙන් වෙනවද කියලා. ඉතුරු වෙන ගාන දින ගාන. ඔන්න බලන්නකෝ. සතියකට දින 7ක් නිසා මම 207න් බෙදනවා. උපදේශයක් මම මෙතන ලිව්වා 200 බෙදමු 7න්. අපි දන්නවා 20ට 7 වරක්. 20ට 7 වරක් කීයද? 2යි 19න් 14ක් අඩු කළාම අපිට ලැබෙනවා 6යි. දැන් අපි දන්නවා මේ බිඳුව පල්ලෙහාට ගන්න පුළුවන් 60ට 7 වරක් කීයක් විතර තියෙනවා චක්‍රේ හොඳට පාරම් එන්න ඕනේ 8යි 7 වරක් 8 56යි දැන් 60න් 56ක් අඩු කරනවා 60න් 56ක් අඩු කළාම අපිට ලැබෙන්නේ 4යි දැන් පුතේ මේ සති ගාන හොයපු එක අපිට වැඩක් වෙන්නේ නැහැ අපිට වැදගත් වෙන්නේ මේ ඉතුරු දින ගාන කීයද කියලා දැන් පුතේ අපි කරන්නේ අපෙන් අහන්නේ ජනවාරි 1 වෙනිදා බදාදාවක් නම් හරියටම 200 වෙනි දවස මොකක්ද කියලානේ. එහෙනම් බදාදා ඉඳලා පෙළ ගස්සන්න. බදාදා ඉඳලා දිගටම පෙළ ගස්සන්න මේ දින 4. බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා. බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා. ඔන්න මම වෙන් කරා. එහෙනම් හරියටම දින 4ක වෙන්නේ කවද්ද? 200 වෙනි දවස වෙන්නේ නම් පුතේ සෙනසුරාදා 200 වෙනි දවස වෙන්නේ සෙනසුරාදා දැන් නැවත බලන්නකෝ ආපහු ජනවාරි 1 වෙනිදා බදාදාවක් එක්තරා වර්ෂයක හරියටම 200 වෙනි දවස හොයන්න අපි හිතමු 500 වෙනි දවස හොයන්න කිව්වා කියලා එහෙනම් 500 හතට බෙදන්න බෙදලා සති ගාන වෙන් කර ගන්නවා ඉතුරු දවස් ගාන තමයි අපි උදව් කරගන්නේ මේ ගැටලුව විසඳන්න එහෙනම් 207ට බෙදපුවාම සති 28ක් අයින් කරා වැඩිපුර දවස් තියෙනවා 4ක් මේ 4 පෙළ ගස්සනවා බදාදා ඉඳලා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා එහෙනම් උත්තරේ සෙනසුරාදා අපි යම් 8 වෙනි ගැටලුව බල්ලෝ කිදෙනෙක් පිළිවෙලින් මිනිත්තු 2කට 3කට සහ 4කට වරක් බැගින් පුරති මේ තිදෙනාම පෙරවරු 8ට එකවර බිරුවේ නම් නැවත තිදෙනාම එකවර පුරන්නේ පෙරවරු කීයද කියලා අහනවා. ඉතින් මේකේ ගණිත ක්‍රමයක් සැඟවිලා තියෙනවා මොකක්ද? මේ දෙකෙනුත් බෙදන්න පුළුවන්. තුනෙනුත් බෙදන්න පුළුවන්. හතරෙනුත් බෙදන්න පුළුවන් සංඛ්‍යා ගොඩක් තියෙනවනේ. මේ දෙකෙනුත් බෙදන්න පුළුවන්, තුනෙනුත් බෙදන්න පුළුවන්, හතරෙනුත් කියන මේ සංඛ්‍යා තුනෙන්ම බෙදන්න පුළුවන්. සංඛ්‍යා ගොඩක් තියෙනවා. ඒ සංඛ්‍යා ගොඩක් අතරින් කුඩාම සංඛ්‍යාව තෝරගන්නවා අපි. එහෙනම් දෙකෙනුත් බෙදන්න පුළුවන් තුනෙනුත් බෙදන්න පුළුවන් හතරෙනුත් බෙදන්න පුළුවන් සංඛ්‍යා ලියන්න පුළුවන් එළි වෙනකන් ලියන්න පුළුවන් ආපහු එළි වෙලා ආපහු රැ වෙනකන් ලියන්න පුළුවන් ඒ ලියන එකේ මුලින්ම ලියන සංඛ්‍යාව මේ තියෙන්නේ 12 කියන සංඛ්‍යාව තමයි පුතේ දෙකෙන් බෙදන්නත් පුළුවන් ඉතිරි නැතුව තුනෙන් බෙදන්නත් පුළුවන් ඉතිරි නැතුව හතරෙන් බෙදන්නත් පුළුවන් තා මේ පැත්ත ඕන තරම් සංඛ්‍යා දාගෙන යන්න පුළුවන් උදාහරණයකට 24 ගන්නකො දෙකෙනුත් බෙදනවා තුනෙනුත් බෙදනවා හතරෙනුත් බෙදනවා නමුත් අපි ඒක ගන්නෙ නෑ අපි ගන්නෙ මොකද්ද ගන්නෙ 12 අඩුම සංඛ්‍යාව මේකට අපි කියනවා ගණිතයේදී ඉතා කුඩා පොදු ගුණාකාරය කියලා දැන් මෙච්චරයි කරන්න තියෙන්නේ මේ එකවර බිරුවේ උදේ 8ට නම් පෙරවරු 8ට නම් ඊළඟට පුරන්නේ ආපහු තව විනාඩි 12කින් හරියටම 8:12 හරියටම 8:12 එන ඊළඟට දෙදෙනාම එකවර පුරන්නේ පෙරවරු 8:12 පෙරවරු මේක පෙරවරු කීයද කියලා තියෙනවනේ පෙරවරු 8:12 කියලා ලියන්න පෙරවරු 8:12 අර මේ වගේම ගණන් එනවා පුතේ ගාන්ටාර 3 මිනිත්තු 2කට 3කට 4කට සරප් බැගින් නාද කරති මෙම ගාන්ටාර 3ම පෙරවරු 8ට එකවර නාද කළේ නම් නැවත එකවර නාද කරන්නේ කීයටද මේ ගාන වගේමයි ඒක හදන්න තියෙන්නේ හරි අපි යන්නම වෙනි ගැටලුව පෙරේදා
මේක හොඳට අහගන්න ඈ. පෙරේදා 22 වෙනි ඉරිදා අනිද්දා දවස ලියන්න. මට කියන්න බෑ පෙරේදත් එක්ක අනිද්දාත් එක්ක තියෙන දවස් අතරමැද පෙරේදා තියෙනවා. එහෙනම් ඊයේ තියෙනවා. අය අද තියෙනවා. හෙට තියෙනවා. අනිද්දා තියෙනවා. ඒක ලියමු කටුවැඩ කොලේක මම ලියනවා මෙන්න මෙහෙම මම මේක මේ විදිහට කරුවට ඔයගොල්ලෝ ලියන ක්‍රමෙත් කියා දෙනවා ඈ. මේ විදිහට අපි විභාගය කියලා මේ වගේ chart එකක් අද ඉන්නේ නැහැ. මම කියා දෙන්නේ නැහැ උත්සාහ කරන්න. පෙරේදා දිනේ කවක්ද? 22. දවස කවක්ද? ඉරිදා. ඊයේ පෙරේදා 22 නම් ඊයේ 23 වෙන්න එපා. එහෙනම් දවස වෙන්නේ සඳුදානේ. අද 24 වෙන්න ඕනේ. දවස වෙන්න ඕනේ කවද්ද අහුවා. හෙට 25 වෙන්න ඕනේ. දවස වෙන්න ඕනේ බදාදා. අනිද්දා 26 වෙන්න ඕනේ. දවස වෙන්න ඕනේ බ්‍රහස්පතින්දා. දැන් ඔන්න අනිද්දා දක්වා පෙළ ගැස්සුවා. දැන් අපෙන් අහන්නේ පුතේ අනිද්දා දවස ලියන්න. අනිද්දා දවස කවද්ද? 26 වන බ්‍රහස්පතින්දා. 26 වන දැන් ඔන්න විභාගෙට ගිහිලා ලියන ක්‍රමය. කටුවැඩ කොලේ විභාග ශාලාවේදී කරන ක්‍රමෙත් මම පෙන්නනවා. දැන් විභාගෙට ගිහිල්ලා පුතේ මේ වගේ මේ වගු ඇදගෙන ඉන්න යන්න එපා. මම මේක පැහැදිලි කරන්නයි මෙහෙම ඇන්දේ. ඔන්න බලන්න අනිත් ක්‍රමේ. ලියුවා පෙරේදා. මම ලියනවා බලන් ඉන්නේ. ඊයේ මේක ඕනනම් පේ කියලා දාන්න පුළුවන් ඊ කියලා දාන්න පුළුවන් ආ දාන්න පුළුවන් හෙට අනිත් දැන් මෙතන ලියනවා දවස් මොනවද කියලා බලමු දිනේ කවක්ද පෙරේදා 22 ඊයේ 23 අද 24 හෙට 25 අනිද්දා 26 දැන් දවස් ටික ලියනවා. මම දවස් කෙටියෙන් ලියනවා. දැන් මෙහෙම ලස්සන කර කර ලියන්නේ නැහැ නේ කටුවැඩ කොලේ අපි. ඔන්න මම ලියනවා ඊයන් දැම්ම ඉරිදා. සාඹුදා. අඟහරුවාදා. බදාදා. බ්‍රහස්පතින්දා. ඔන්න එනම් උත්තරේ බ්‍රහස්පතින්දා. උත්තරේ ගත්ත බ්‍රහස්පතින්දා කියලා. පෙන්නන්නම්කො මම බ්‍රහස්පතින්දා කියලා. ඔන්න බ්‍රහස්පතින්දා පේනවා. ඔන්න බ්‍රහස්පති. හරි. දැන් යම් පුතේ ඊළඟ. ගොවිපලක කුකුලන් හා ගවයන් 13 දෙනෙක් ඇත. ඔවුන්ගේ කකුල් වල එකතුව 36ක් නම් ගවයන් ගණන කීයද? මේක ගණිත ක්‍රමයකට හදන්න පුළුවන් කටපාඩමින් හදන ක්‍රමයකුත් තියෙනවා කවියක් කියලා. මොකක්ද? කකුල් ගණන දෙකෙන් බෙදා සත්තු ගණන අඩු කරන්න. එවිට එන්නේ සිව්පාවුන් උන් පැනයයි අල්ලගන්න තක 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 දැන් ගෙදරදී ඔබ කිය දුම් තක තක ගන්න එපා අම්මා ගහයි එල තෝග් ගලවලු ටිකක් දුම් තක තක පාඩම් කරපිය කියලා හරිද එහෙම ගහන්න එපා අම්මලා මොකද දරුවෝ ඔබ සින්දුවක් හැටියට කියනකොට නිකන් සින්දුවක් හැටියට කියන්න දෙන්නේ හැබැයි ඉතින් මේක හැමතැනම කී දඟලන්න එපා ගණන් හදන්න මම මේ ක්‍රමයට ආස නැහැ නමුත් මම දුන්නා බැරි අයට බැරි වුණොත් කරන්න ක්‍රමය. කකුල් ගණන දෙකෙන් බෙදා සතුන් ගණන අඩු කරන්න එවිට එන්නේ සිව්පාවුන් උන් පැනයයි අල්ලගන්න. දැන් පුතේ කිව්ව දේ කරමු බලන්න. මේ වගේ ගානක් ආපුවම අපි දන්නවා කකුල් දෙකේ සතුන් සහ කකුල් හතරේ සතුන් සිව්පාවන් කියන්නේ කකුල් හතරක් කියන සතුන්. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්නේ කකුල් ගණන කීයද? 36 දෙකට බෙදලා 36 දෙකට බෙදපුවා අපි දන්නවා 6ට දෙවරක් තියෙනවා 18 36 දෙකෙන් බෙදපුවාම 18යි මේක කරගන්න බැරි දරුවෝ නෑනේ පහේ පන්ති හරි 18 දැන් අපි කරන්නේ සතුන් ගණන අඩු කරනවා මෙයා ආපු උත්තරේ ලියලා පැත්තේ සතුන් ගණන කීයද 13යි 13 අඩු කරමු බලන්න 8 18න් 13ක් ගියාම 5යි. එහෙනම් මේ ලැබෙන පිළිතුර මොකක්ද? එවිට එන්නේ සිව්පාවුන් උන් පැනයයි අල්ලගන්න. මේ කවිය සම්පූර්ණ කරන්න නිසා තමයි මේ උන් පැනයයි අල්ලගන්න කියලා මම දන්නේ. සිව්පාව කීයක් ලැබෙනවද? 5යි.
අපි හිතමු මගේ පුතාලගෙන් අහනවා කුකුලන් ගාන කීයද කියලා. දැන් එතකොට කවිය කටපාඩම් කරන් ඉන්න දරුවා ගිහිල්ලා හදනවට අට්ටක් ගාලා කකුල් ගාන දෙකෙන් බෙදා චච්චු ගාන අඩු කරන්නේ විචෙන්න කිව්පාවුන් පැණේ අල්ලගන්න. දැන් දැම්මා 5 කියලා දාලා ඉන්න. ලකුණු හම්බ වෙයි. මේ 5 ඉන්නේ මොකේද පුතේ? 5 එන්නේ සිව්පාවුන්. එහෙනම් ඔයාලට දැන් මේ ගාන උත්තරේ හරි 5. හැබැයි කුකුලන් ගාන ඇහුවොත් මොකද කරන්නේ? සත්තු ගාන දීලා තියෙනවනේ 13යි කියලා. දැන් අපි හොයාගත්තනේ ගවයන් ගාන 5යි කියලා 13න් 5 කඩු කරාට ඒකට කුකුලන් ගාන එනවා 8ක්. දැන් මම මේක නිකන් වැඩි දෙයක් කියා දුන්නා. දැන් මේකේ හැටියට මේක උත්තරේ 5යි. හොඳයි. අපි යන් 11 වෙනි ගැටලුවට. මේකත් ඒ වගේම ගැටලුවක්. හැබැයි ක්‍රිකට් සම්බන්ධව පොඩි දැනීමක් තියෙන්න ඕන. ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයෙක් පන්දු වාරයක සියලුම පන්දු වලට මුහුණ දී 4 පහර හා ලකුණු 2 බැගින් කඩළු අතර දිවීම මගින් ලකුණු 22ක් ලබා ගත්තේ. ඔහු එල්ල කළ 4 පාර ගණන කීයද? දැන් මේ සිව්පාවන් ගැන තමයි කතාව. 4 පාර කියන්නේ 4ක් කියන එකනේ. පුතාලා දන්නවද මේ ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු වාරයකට පන්දු කීයක් තියෙනවද? සමහර අය කියනවා එකයිනේ සර් කියන එක පන්දුව ටික බෝලෙනේ. පන්දු කියන්නේ බෝලෙනේ. එක පන්දුව තමයි තියෙන්නේ. පන්දු වාරයක් කියලා කියන්නේ කීයක්ද? පන්දු කීයක් දාන්න පුළුවන්ද පන්දු වාරයේ? පන්දු වාරයක දාන්න පුළුවන් කීයක්ද? පන්දු 6ක් දාන්න පුළුවන්. හරිද? ඒක මතක තියාගන්න. ඒක දන්නේ නැති අය මේක හදන්න බෑ. ඔන්න දැන් අපි කරන්නේ මොකක්ද? 22 බෙදනවා හරියටම 22 කියන්නේ මුළු ලකුණු ගාන බෙදනවා දෙකට. අර මුළු සත්තු ගාන මුළු කකුල් ගාන දෙකෙන් බෙදුවා වගේ මුළු ලකුණු ගාන දෙකෙන් බෙදනවා. එතකොට එක්ක කීයද? 11. එතකොට ආවේ 11. දැන් මේ 11න් අපි කරේ අර මේ ලැබුණේ දෙකෙන් බෙදලා ලැබෙන උත්තරෙන් අඩු කරන්න සත්තු ගානනේ. දැන් මෙතන සත්තු ගාන වෙනකොට දීලා තියෙන්නේ පන්දු වාරයක තියෙන ගෝල ගානනේ. පන්දු වාරයක තියෙන ගෝල ගාන අඩු කරලා දාන්න. 6ක් අඩු කරන්න. පන්දු වාරයක තියෙන ගෝල ගාන 6යි අඩු කරනවා. අඩු කළා මෙන්නේ 5යි. එහෙනම් අපිට අවශ්‍ය කරන පිළිතුර වෙන්නේ පාර ගණන 5යි. දැන් පුතාලා පටල ගන්න කටපාඩම් කරන පුතාලා අනේ මේකේ නෑනිස හරකුත් නෑ කියන්නේ ගවේරුත් නෑ කුකුලොත් නෑ. මේ ගානේ ක්‍රමයේ ගැන විතරක් අවබෝධ කරගත්තරම් ඕනේ ගානක් හදන්න පුළුවන් මේ වගේ. පුතේ මෙතන හැඟවිච්ච දේ තමයි පන්දු වාරයක කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ එක ඕවර් එකක් කියලා කියන්නේ. ඕවර් එකට දාන්න පුළුවන් පන්දු 6ක්. අර සත්තු ගානක් තමයි. සත්තු 6ක් කියන එතන තිබ්බනම් අපි ඒකනේ කරේනේ 6 අඩු කරා. ඒක අඩු කරා. මේක දෙපාරක් තුන්පාරක් හදලා උඩට දාගන්න අය අමතක වෙන්නේ නැහැ. අර සත්තු අර කකුල් 4 සත්තු ගාන කිව්වා වගේ තමයි මේක හදන්න තියෙන්නේ. මගේ පුතාලාගේ දැනීම තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාවේදී එක පන්දු වාරයකට ගෝල දාන්න පුළුවන් 6 සැරයක්. මේක අපේ ලංකාවේ අය දන්නවා. අපි යන් 12 වෙනි ගැටලුවට. මම පොඩ්ඩක් මේ දමිස්සට පොඩ්ඩක් කතා කරන දමිස්ස වෙලාව කියලා බලන්න දමිස්ස 9:37. තව ගණන් ටිකක් හදලා පොඩ්ඩක් කතා කරන්න තියෙනවා මගේ පුතාලට. අපි විභාග වගේක් තියෙනවා මගේ පුතාලට. ඒ විභාගෙ ගෙදරින් නම් කරන්න පුළුවන් ලකුණුත් ඒ වෙලෙම හම්බ වෙනවා. හොඳේ. විභාගයට යන්න ඉස්සෙල්ලා හොඳ දක්ෂ ළමයි ටිකක් අපි විභාගයට ඉඳමු. ළමයි පිටසක් ඒක මට කියන්න ඕනේ මේ මැසේජස් වගේක් කියවන ළමයි ගොඩාක් අනේස අපිට සම්බන්ධ වෙන්න බැරි වුණා. අය සම්බන්ධ වෙන්න බැයිද කියලා. මගේ පුතාලා මම අර කිව්වා වගේ අපේ වෙබ්සයිට් එක ගැන අපි කියා දෙනවා තව ටිකකින්. ඒක රෙජිස්ටර් වුණාම 7-5ක්වත් එකට අය කරන්න රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වුණාට පස්සේ මේ අපේ නොමිලේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුළුවන් ඍජුවම. ශික්ෂාට අවශ්‍ය කරන තොරතුරු සියල්ලක්ම ලබා ගන්න පුළුවන් නොමිලේ. ඒක පොරොන්දුවක්. හරි. ළමයි පිරිසක් වෘත්තාකාරව සමාන පරතරයක වාඩි වී සිටිනවා. මේක අඳිමුද? ඔන්න මම අඳිනවා. දැන් ඔයගොල්ලෝ අඳින්න එපා. ඔයගොල්ලෝ අඳින්න එපා. මම එන විදිය අඳිනවා. ඔන්න වෘත්තාකාර මොකද්ද? අපි හිතමු මේ රවුම් හැඩේනේ මේ වෘත්තාකාර කියන්නේ. මේකේ ළමයි ඉන්නවලු
අටවෙනි ළමයා ඉස්සරහාම ඉන්නවලු කීවෙනි ළමයාද? 17 වෙනි ළමයා. මේ තියෙන්නේ අටවන ළමයා වාඩි වී සිටින්නේ 17 වෙනි ළමයාට මුහුණලා. ඒ කියන්නේ මෙයා මෙතන ඉඳගෙන මෙයා මෙතන ඉඳගෙන මුහුණේ මුණ බලන් ඉන්න මුහුණලා කියන්නේ ඒකනේ. මෙයාගේ මුණ මෙයාට පේනවා මෙයාගේ මුණ මෙයාට පේනවා. ෂෝ. හරි ෂෝ. එහි සිටින මුළු ළමුන් ගණන සොයන්න. එහි සිටින මුළු ළමුන් ගණන සොයන්න. මම දැන් පොඩි වැඩක් කරනවා. මේ පැත්තට මම ලියනවා අඩු වෙන පිළිවෙලට. අට ගාවට ලියනවා 7 ගා 6 වෙනි ළමයා. 6 ගා 5 වෙනි ළමයා. 4 වෙනි ළමයා. 3 වෙනි ළමයා. දෙවෙනි ළමයා. පළවෙනි ළමයා. හරි ඔන්න ලියාගත්තා. දැන් කවුරුත් ලියන්න එපා පුතේ. මේ වගේ ගානක් විභාගයට આવොත් එහෙම ඔයාලට මේක දීලීක හදන්න වෙන්නේ මම මේ පැහැදිලි කිරීම කරන්නේ. දැන් මෙතනින් එහාට ලියන්න බෑ. 17 ගාවට මේ පැත්තට ඉන්නේ මේ පැත්තට අඩු කරන් යන්නත් පුළුවන් වැඩි කරන් යන්න පුළුවන් මේ. අඩු කරන් යන්න 16 15 14 13 12 11 මෙතන මොකක්ද මේ 10 හරි 10 අඩු කරන් යනවා ඒක 10 වෙනි ළමයි ගන්න නම දෙක ඊළඟට 8 වෙනි ළමයා දැන් මේ පැත්තට බලන් ගියා මේ පැත්තේ 1 2 මේ රතු පාට දක්වම් දෙක නැතුව මේ අතර 1 2 3 4 5 6 7 8ක් තියෙනවනේ මේ පැත්තේ 8ක් තියෙනවා දැන් මේ පැත්තේ තියෙන්නේ 7යි මේ 7යි තියෙන්නේ එහෙනම් මේ පැත්තට ඉලක්කම 8 කියලා දාන්න බෑ එහෙනම් මෙතන දාමු 16 17 ගාවට 18 දැන් ගණන් කරන්න බලන්න මේ පැත්තේ 8යි මේ පැත්තේ 8යි 16යි නේද මේ දෙන්නයි 17යි 18 දැන් මගේ පුතාලට වෙන ප්‍රශ්න පත්‍රයේ ගැටළු 40 මේක විතරයි කරන්න වෙන්නේ මේ විතර ඇඳ කරමු මම මේ පැහැදිලි කරන්න කරේ මේ කතන්දරේ දැන් විභාගයට આવොත් කොහොමද කරන්නේ මගේ පුතාලට විභාගයට આવොත් මේ මූණලාන් ඉන්න ළමයි දෙන්නයි ඉන්නව නේද 17 වෙනි ළමයා 8 වෙනි ළමයයි කරන්නේ 17 ලියනවා වැඩි එක්කෙනා 17නේ ඊළඟට මූණලා ඉන්නේ 8නේ අඩු කරනවා 17න් 8ක් අඩු කරනවා මූණලා ඉන්න ළමයි දෙන්නගේ වෙනස ගන්නවා කීයද 9යි දැන් මොකද කරන්නේ කාටද කියන්නේ මූණලා ඉන්න ළමයි දෙන්නගේ වෙනස ගත්තා ඒකලා මේ උත්තර දෙකෙන් වැඩි කරන්න දෙවරක් 9 10 දෙවරක් 9 18 එහෙමනම් මූණලා ඉන්න ළමයි දෙන්නගේ වෙනස අරගත්ත ඒ උත්තරේ දෙකෙන් ගුණ කරපුවාම ලැබුණ අපිට තුල 18 හරි එහෙනම් අවශ්‍ය උත්තරේ මොකක්ද 18 දැන් මගේ පුතාලට පැහැදිලිද මේ කතන්දරේ ඔන්න මම ආයතරයක් අහනවා මේ වගේ ගානක් දුන්නොත් මේ චිත්‍ර ඇඳ ඉන්නවද මේ විදියට චිත්‍ර ඇඳ ඉන්නවද චිත්‍ර යන්නේ අපි මූණලා ඉන්න ළමයින්ගේ වෙනස බලලා එක දෙකෙන් ගුණ කරනවා 18 දැන් මට ඇහෙනවා දරුවෝ සමහර අය එකව කෑ ගහලා කියනවා පුතේ මේ වගේ වැඩමුළුවකෙන් කෑ ගහලා කියන හැම එකම අහන්න ගියොත් අද ගැටලු 10ක් 15ක් තමයි කරන්න වෙන්නේ. ඒ නිසා මගේ පුතාලා මොකට අහුම්කම් දෙන්න මම පුළුවන් තරම් උත්සාහ කරගන්නවා තීරණ විදිහට කියලා දෙන්න. මොකද මට එක එක්කෙනා දැන් අර පන්තියකදී වගේ අහන්න පුළුවන් පුතේ තේරුණාද කොහොමද අත උස්සන්න ඔන්න ආයසරයක් කියලා. එහෙම බෑ. මේක හොඳට අහන් ඉන්න. මම දැක්ක සමහර දරුවෝ අම්මා තාත්තා උතන ළඟ නැත්දන්නේ නැගිටි යනවා. ඇවිද යනවා ආපහු ඉඳ ගන්නවා. ඒ වගේ අය කවදාවත් ඉගෙන ගන්න අය නෙමෙයි. ඉගෙන ගන්න නැති අයට වෙන දේ මම දන්නවා. ඔයගලන් දැකලා දිනවද අර මේ මයට අගෞරව කරනවා නෙමෙයි. ඔය ගමේ ගොඩේ එනවා මේ අමුඩයක් ගහගෙන කඹයක් කරේ දාගෙන පොල් කඩිනෙමේ ඇති බෑනෙමේ පොල් කඩිනෙමේ කියනවා දැකලා තියෙනවද මිනිස්සු. ඇයි මේ තත්ත්වෙ ඒගොල්ලන් පත් වෙලා තියෙන්නේ? ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නේ නැහැ ඇවිදින්න. නටනටි. මගේ පුතාලා ආසාවෙන් මේක අහන් ඉන්නවා නම්
අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍ර කරන්න මේ විදිහට තමයි ප්‍රශ්න පත්‍ර කරවලා ලකුණු ඕගලන්ට දීලා නැවත ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා අපි ඉදිරියට. හරි. දැන් බලමු. යන් ඊළඟ ගැටලුව. එක්තරා මාර්ගයක එක පෙරට කණු 15ක් සිටුවා ඇත. කණු දෙකක් අතර පරතරය මීටර් 3ක් නම් පළමු කණුවේ සිට අවසාන කණුවට ඇති දුර සොයන්න කියලා කියනවා. එක්තරා මාර්ගයක කියන පාරක එක පෙරට කණු 15ක් මම එච්චර හිතවන්නේ නැහැ. මම කණු කීපයක් හිතවලා පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා පුතා. ඔන්න එක කණුවක් හිතේ. කණු දෙකක් හිතේ. දැන් මගේ පුතාලා කියන්නේ කණු දෙකක් හිටවපුවාම මේ දෙක අතර පරතර කීයක් තියෙනවද? පරතර 1යි. පරතර 1යි. තව කණුවක් හිටවමු. දැන් කණු 3ක් හිටෙව්වා පරතර කීයද තියෙන්නේ? 2යි. තව කණුවක් හිටවමු. කණු 4ක් හිටෙව්වා පරතර තියෙන්නේ 3යි. එහෙනම් මතක තියාගන්න මගේ පුතාලා එක සිද්ධියක් තියෙනවා. කණු ගානට වඩා එකක් අඩුවෙන් තමයි පරතර තියෙන්නේ. කණු ගානට වඩා එකක් අඩුවෙන් තමයි පරතර තියෙන්නේ. දැන් මට කියන්න කණු 15ක් හිටවලා තියෙනවා නම් පරතර කීයක් තියෙන්න ඕනද? කණු 15ක් හිටවලා තියෙනවා නම් පරතර කීයක් තියෙන්න ඕනද? බලන්නේ කොහමද? 15ක් තියෙනවා කණු එකක් අඩු කරනවා. ඒතර එන්නේ කීයද? 14යි. එහෙනම් කණු 20ක් කියලා දුන්නොත් මගේ පුතාලා පරතර ගාන හොයන්න 20න් එකක් අඩු කරන්න 19යි. කණු 100යි කියලා දුන්නොත් එහෙම කණු 100ක් ඇඳ ඇඳ ඉන්නවද? නෑ 100ගෙන් එකක් අඩු කරන්න 99යි. ඒකට දැන් මෙතන තියෙන්නේ කණු 15යිනේ. එහෙනම් එකක් අඩු කරනවා මේක මතක තියාගන්න. කණු ගානට වඩා එකක් අඩුවෙන් පරතර ගාන පිට. දැන් එක පරතරයක් මීටර 3යි. මේක පරතරයක් කීයද මීටර 3යි. එහෙනම් අපි කරන දේ පරතර 14 දිග බලන්න 3ෙන් වැඩි කරමු. 3ෙන් ගුණ කරපුවාම අපිට ලැබෙනවා 3 වරක් 4 12න් 2 දැම්ම එකක් ඉතුරුයි. 3 වරක් 1 3යි 1යි 4යි. එහෙනම් මීටර ඒකක දාන්න වැදගත් මීටර 42යි. සිංහලෙන් දානවා නම් මීටර කියලා මුලින් ලියන්න. මී යනට යන මේ රයන්න කියලා. හැබැයි ඉංග්‍රීසි සංකේත වලින් දානවා නම් මොකක්ද තියන්නේ? සංඛ්‍යාව ලියලා සිම්පල් ලකුණු තමයි මේවට එන්න ඕනේ. මම අහලා තියෙන සමහර අය මේවට කැපිටල් ලකුණු දානවා කියලා තර්ක කරනවා. එහෙම කරන්න එපා. සම්මතයක් තියෙනවනේ. සම්මතය අපිට වෙනස් කරන්න බෑ. මේ තියෙන්නේ මොකද්ද? සිම්පල් එක. එහෙනම් මීටර 42යි. මම හිතනවා පුතාලට මේක හොඳට පැහැදිලි කියලා. මම ආයසරයක් කෙටියෙන් කියන්නම්. කණු ගානට වඩා එකක් අඩුවෙන් තමා පරතර පිහිටන්නේ. එහෙනම් එක පරතරයක් 3යි නම් පරතර 14ක් බලන්න 3 14 ගුණ කරපුවම 42යි මීටර. අපි යන් තව ගානකට මීටර 100ක් දිග මාර්ගයක ආරම්භයේ සිට මීටර 10න් 10ට සිටුවීම සඳහා අවශ්‍ය කණු ගණන සොයන්න. මීටර 10න් 10ට කණු සිටවන. දැන් අපි මේ ගාන හදලා කණු 100ක් අරන් ගිහලා මේ කණු අරන් ගිහලා 10න් 10ට ඊටෝ ඉන්න බෑනේ. අපි බලමු 100 කියන කෙනා ගාව 10 පරතර කීයක් කියනවා. මම නැවත පැහැදිලි කිරීමක් කරනවා මේ කණු දෙකක් නම් පරතර 1යි 3ක් නම් 2යි 4ක් නම් 3යි මේ දෙකක් අතර පරතරේ මීටර 10යි. මේ සම්පූර්ණ දිග දීලා තියෙනවා මීටර 100යි. සම්පූර්ණ දිග මීටර 100යි කියලා දීලා තියෙනවා. එහෙනම් බලමු මේ 100 ගාව 10 කෑලි කීයක් තියෙනවද කියලා. කොහොමද කරන්නේ? 100 බෙදනවා 10ට. 100 බෙදනවා කීයටද? 10ට බෙදනවා. 10ට බෙදපුවාම 100ට 10 වා කීයක් තියෙනවද? 10ක් තියෙනවා. 100ට 10 වා 10 10 වරක් 10 100. එහෙනම් පරතර 10ක් තියෙනවා. මගේ පුතාලා කියන්න බලන්න පරතර ගාන දන්නවා නම් කණු ගාන කොහොමද හොයන්නේ? කණු ගාන දන්නවා නම් පරතර ගාන හොයන්න කණු ගානෙන් එකක් අඩු කරානේ. ඒකේ අනිත් පැත්ත
පරතර ගාන හොයාගත්තා නම් කණු ගාන හොයන්න මොකද කරන්නේ? එකක් එකතු කරන්න. 11යි. මේ 10යිනේ පරතරාවේ 10ට එකක් එකතු කරන්න 11යි. එහෙනම් පුතේ කණු ගාන 11යි. ගණිතේ කටපාඩම් කරන්න එපා පුතේ. හොඳට තරක කර කර හදන්න පුළුවන්. දැන් දරුවට හැකියවන දරුවට ගණන් පුළුවන් වෙනවා. ගණන් පුළුවන් වෙන දරුවා හැම විෂයකම දක්ෂයෙක් වෙනවා කියලා අමතක කරන්න එපා. හරි. දැන් ඔන්න යනවා මම ඊළඟ 15 වෙනි ගැටලුව. වෘත්තාකාර ඉඩමක මීටර 20න් 20ට කණු සිටුවා ඇති. ඉඩමේ පරිමිතිය මීටර 200ක් නම් සිටුවා ඇති කණු ගන්න සොයන්න. ඔන්න හැබැයි වෙනසක් වෙනවා මගේ පැටව. දැන් ඔය අපි කෙලින් පාරකනේ කණු හිටෙව්වෝ. ඒක හැම වෙලේම කණු ගන්නට වඩා එකක් අඩුයි. පරතර ගන්නට වඩා එකක් වැඩි කණු. හැබැයි සංවෘත රූපයක සංවෘත කියන්නේ වට වෙච්ච රූපයක මේ වගේ සංවෘතයි නෙමෙයි වටේටම අමන් නිකමට කණු හිටවන්න ඕන එකක් හිටේ. ඔන්න තව එකක් හිටේ. කණු දෙකක් තියෙනවා. අපිට බලා ගන්න මට තේරෙන සමහර අය දැනගත ඉන්නවා. අපරාධේ පව්. කවුද පව්? අම්මයි තාත්තයි. මෙන්න කණු දෙක. පරතර කීයද? 1යි 2යි. කණු ගානයි පරතර ගානයි සමානයිනේ. තව කණුවක් හිටවල බලමු වෙනස් හේතු බලන්න. කණු 3යි පරතර 1යි 2යි 3යි. තව කණුවක් හිටවල කණු 4යි පරතර 1යි 2යි 3යි 4යි. දැන් එනම් පුතේ වටේට කණු හිටවන කතන්දරවලදී කණු ගානට වඩා එකක් අඩු වෙනවද පරතර ගාන? නැහැ. කණු ගානයි පරතර ගානයි දෙකම එකයි. එහෙනම් දැන් ගානට මීටර 200 බෙදන්න 20න් 20නේ අපි කණු හිටවන්නේ මීටර. එහෙනම් 200 බෙදනවා 20න් අපිට ලැබෙනවා 200ට 20 ඒවා 10ක්. හරි. පරතර 10යි. එහෙනම් කණු ගානක් 10. පරතර 10යි. එහෙනම් කණු ගානක් 10යි. මේක හතරස් පිට්ටනියක් වුණා කියන්නකො. ඒකෙත් වටේට කණු හිටවනකොට මේ කතන්දරේ. කොහොමරි සංවෘත කියන්නේ වටේට හිටවන කතන්දරවලදී කණු ගානයි පරතර ගානයි දෙකම එකයි අමතක කරන්න එපා. අපි ඉස්සරහදී මේවා ගැටලු ගොඩක් කරනවා. ඒ කරනකොට මේ පුතාලා මම කරන ගැටලු 100 හරියට කරගන්න පුළුවන් නම් අති දක්ෂයි. දරුවා අති දක්ෂයි. හරි. දැන් අපි 16 වෙනි ගැටලුව. කරත්ත රෝදයක් වට 4ක් කරකැවෙන විට. මොකක්ද අපේ කරත්ත රෝදයක් වට 4ක් කරකැවෙනවා. ඒ කියන්නේ 4 පාරක් වට කරකැවෙනවා. එහෙම කරකැවෙනකොට මීටර 8ක් යනවා. අපි ලියමු කටුවැඩ කොලේ. ඔන්න අන්න මෙතන පුතේ පොඩි වෙනසක් වෙලා තියෙනවා මේ අකුරු වල. අකුරු වල වෙනසක් වෙලා තියෙනවා. හරිද? මට දැන් ඒක හද ඉන්න විදියක් නැහැ. මම ලියලා කියලා දෙන්නකෝ. වට 4ක්. මේ තියෙන්නේ වට. මේ JG කියලා තියෙන්නේ මොකක්ද යන්නේ මඩ? මේක මැජික් එකක් නෙමෙයි මේ තියෙන්නේ වට. වට 4ක් අල්කය. වට 4ක් කරකැවෙනකොට මීටර 8ක දුරක් යනවා. එහෙනම් මට කියන්න බලන්න කොහොමද වට එකක් යනකොට මේ වට අලුත් කතාවක් නෙමෙයි මේක මේ පරිවර්තන වෙලා කම්පියුටර් කරන අය දන්නවා සිංහල අකුරු ඉංග්‍රීසි අකුරු වෙලා. වට එකක් යනකොට වටයක් කරකවෙනකොට කොච්චරක් දුර යනද බලනකොට අපි කරන්නේ පුතේ 4කට 8 නම් එක්කෙනෙකුට. එහෙනම් 8 බෙදනවා 4න් කීයද? 2යි. එක වටයක් යනකොට මීටර 2ක් යනවා. වට 2ක් යනකොට මීටර 4ක් වෙනවා. වට 3ක් වෙනකොට මීටර 6ක් වෙනවා. වට 4ක් වෙනකොට මීටර 8ක් වෙනවා. ඔන්න එහෙනම් එක වටයකදී මීටර 2යි. වට 10ක් කරකැවෙනකොට බලන්න මේක වැඩි කරන 10යි. වට 10ක් බලන්න මේක වැඩි කරන කීයද? 10යි. වැඩි කරපුවාම 20ක් එනවා. එහෙනම් මීටර කොච්චරක් දුර ගමන් කරනවද? මීටර 20ක් දුර ගමන් කරනවා. දැන් මගේ පුතාලාගේ චූටි පැටව මේ අකුරු ටික දැක්කම නිකන් බය වුණාද?
දුක හිතුණාද? මේ සිංහල අකුරු බවට පත් වෙලා නැහැ මේකකින්ද? වට 4ක්, වට 1ක්, වට 10ක්. ඒ ගැන හිතන්න එපා. එහෙනම් උත්තරය මීටර 10ක් දුර යනවා වට 10ක් කරකැවෙනකොට. අපි යන් ඊළඟ ගැටලුවට. ඍජුකෝණාස්ථාකාර මල් පාත්තිය. මම දැන් අදිනවා ඍජුකෝණාස්ථාකාර මල් පාත්තිය. ඔන්න ඍජුකෝණාස්ථාකාර මල් පාත්තිය. ඒ විභාගයට ගිහිල්ලා ඍජුකෝණාස්ථාකාර මල් පාත්තිය නෑද පාට කර කර ඉන්න එපා. විකාරණම් කරන්න ලෑස්ති වෙන්න එපා. කෙටියෙන් හදමු. මෙන්න ඍජුකෝණාස්ථාකාර මල් පාත්තිය. මේක තියෙනවා දැන් මේක විශේෂයෙන් අයින් කරලා පරිමිතිය අයින් කරලා වර්ගඵලය අයින් කරලා ඒවට මම මේක අයින් කරේ නැහැ. ඇයි? මගේ පුතාලට මේ කාලේදී මේ පොඩ්ඩක් මේක ඉගෙන ගත්තා කියලා මොලේ පහින්නේ නැහැ. ඔය ඔලු ගෙඩිය ඇස්සේ තියෙනවනේ අර ගෙඩියක් තරම් මොළ ගෙඩියක්. ඒ මොලේට හොඳයි. මොකද ගිය අවුරුද්දේ සිලබස් එකේ නැහැ කියුවා. ගිය අවුරුද්දෙත් ආවා. තමන්නේ අපි. කාටවත් බනින්නේ නැහැ. අපි මේක කරමු. මේ පැත්තක දිග පළලමින් 3 ගුණයක්. එහි පළල මීටර 60යි. ඒ දිග පළලනේ දිග මීටර 60යි. එහෙනම් මෙයා වගේ 3 ගුණයක් නම් මෙයා හොයන්නේ කොහොමද? මට පේනවා සමහර දරුවෝ අත උස්සගෙන ඉන්නවා. බොහොම හොඳයි දක්ෂ දරුවෝ ඉන්නවා. දැන් මෙයාගේ දිග 60යි කියලා දීලා තියෙනවා, පළල දීලා තියෙනවානේ. පළල දීලා තියෙන්නේ කොහොමද? වගන්තියකින්. පළල වගේ 3 ගුණයක් තමයි දිග. එහෙනම් මෙයා හොයන්න මේක 3ෙන් බෙදන්න. 3කට බෙදලා එක කොටසක් මෙතනට ගන්න. 20යි. එහෙනම් මේ 60ම මෙතනට එන්න ඕනේ. මේ 20ම මෙතනට එන්න ඕනේ. එතකොට ඍජුකෝණාස්ථයක් වෙන්නේ. පරිමිතිය කියන්නේ වටේම තියෙන දිග. හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අපිට පුළුවන් මේ වටේ එකතු කරන්න 60යි 20යි 80යි 80යි 60යි 140යි 20යි 160යි කියලා හොයන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙක එකතු කරලා 60යි 20යි 80යි එක දෙකෙන් ගුණ කරනවා. උත්තරේ 160යි. සෙන්ටිමීටර නම් සෙන්ටිමීටර වලින් උත්තර දාන්න සෙන්ටිමීටර 160යි. දැන් මේක හදුවා කියලා ඔයගලන්ට අමාරුවක් වුණේ නැහැ. මේක නිකන් දැනගන්න මං කරේ. මොකද මේක විශේෂ දේශයෙන් දැන් අයින් කරලා තියෙන කමක් නැහැ. අපි ඉගෙන ගමු. මොකද 6 වසරට ගියාම මේවා වැදගත් වෙනවා පුතා. අපි යන් 18 වෙනි ගැටලුව. නදුනි පෑනක් සහ පොතක් මිලදී ගැනීමට රුපියල් 36ක් වැය කළා. පොතක මිල පෑනක මිල මෙන් දෙගුණයක් වී. පෑනේ මිල කීයද? නදුනි පෑනක් සහ පොතක් මිලදී ගැනීමට රුපියල් 36ක් වැය කළා තියෙනවා. පොතක මිල පෑනක මිල මෙන් දෙගුණයක් වී. පෑනේ මිල කීයද? ඔන්න කීයක් වැය කරාද නදුනි? රුපියල් 36ක් වැය කරා. වැය කරලා මොකද්ද මිලදී ගත්තේ? පොතක්. ගත්තේ පොතක්. ඊළඟට ඒ වගේම අනන් තියෙනවා පෑන. හරිද? නදුනි පෑනක් සහ පොතක් මිලදී ගැනීමට රුපියල් 36. මේ දෙක මිලදී ගන්න රුපියල් 36ක් වැදගත්. මේ වැය කළා. පොතක මිල පෑනක මිල මෙන් දෙගුණයයි. පෑනක් වගේ දෙගුණයක් පොත. එහෙනම් පෑනට අපි දාගත්තොත් 1යි කියලා පොත වෙන්නේ කීයද? 2යි. පෑනක මිල මෙන් දෙගුණයක් පොතක මිල. එහෙනම් පෑනට 1යි කියලා දාගත්තොත් පොතක් වෙන්නේ 2යි. මේ දෙක එකතු කරන්න බලන්න කීයද එන්නේ? 3යි. එහෙනම් 3ෙන් 2ක් වෙන්නේ පොතක මිල, 3ෙන් 1ක් වෙන්නේ පෑනක මිල. අපි දැන් කරන්නේ මේ 36 බෙදමු හරියටම කොටස් 3කට. බෙදපුවම එනවා පුතේ 36ට 3 වරක් තියෙනවා 12. එහෙනම් 3ෙන් 1ක් කියන්නේ 12යි. රුපියල් 12යි. එහෙනම් එක තියෙන තැන වෙන්න ඕනේ පෑනේ මිල 12යි. පොතක මිල හොයන්න කිව්වා නම් 12 දෙකෙන් වැඩි කරනවා 24ක් වෙන්න ඕනේ. අපෙන් අහන්නේ මොකක්ද? පෑනේ මිල. එහෙනම් පෑනේ මිල 1යි කියන්නේ 1ක් කියලා කියන්නේ 12. මේ 1ක් කියන්නේ 12. 2ක් කියන්නේ 24. දෙක එකතු කරපුවම 36ක්. එහෙමනම් පුතේ පෑනක මිල කීයද? රුපියල් 12යි. මගේ පුතාලා විභාගෙට ලියද්දි හරියට මේ එකක දාන්න හරියට මේ රුපියල් 7 වෙන් කරන්න භාගයට උත්තර ලියන්න එපා. ශිෂ්‍යත් විභාගේ තමයි මම සලකන විදියට ලංකාවේ තියෙන ලස්සනම විභාගය.
හැබැයි මේ ලස්සන විභාගය අමාරු කරගන්න හේතුව මේ ප්‍රශ්න පත්‍ර කරනකොට මම කියා දෙන්න ප්‍රධාන විධි පහක් තියෙනවා ප්‍රශ්න පත්‍රයේ උත්තර සපයන්න. පළවෙනි ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ පුතේ විභවතාමානවල. විභවතාමාන 14. ඒ ගැන කටපාඩම් කරන්න ඕනේ විභවතාමාන. මම ප්‍රශ්න පත්‍ර කරනකොට ඒක වෙනම පැහැදිලි කරන්න කොහොමද ඒක වෙන්නේ කියලා. හොඳයි. අපි යන් 19 වෙනි ගාන. ගමින්සමට වෙලා පොඩ්ඩක් කියන්න. දරුවට මේ ගාන ටික ඔක්කොම කරන්න එපා. මේ 57. හරි. තිලක් සහ සුමිත්ගේ වයස් වල එකතු අවුරුදු 43 තිලක් සුමිත්ට වඩා අවුරුදු 7කින් බාල නම් තිලක්ගේ වයස කීයද? ඔන්න මම මේක හදනවා බොහොම සරල ලේසි ක්‍රමයකට. ඩියුටි මැනිකලා ඩියුටි දාලා හැමිලා අහන් දින්නේ ඕව අහන් ඉන්න මට එනවා. එහෙනම් දෙන්නගේ වයස් වල එකතුව 43යි. වැඩි කීයද? 7යිනේ. වැඩි 7 මේකෙන් අයින් කර. වැඩි 7 අයින් කරපුවාම එනවා දෙන්නට 13න් 7ක් 6යි මෙතන තියෙන්නේ 3යි. දැන් මේ වැඩි 7 අයින් කරලා පුතේ මම මේ ඉතුරු වෙච්ච කොටස තියෙන්නේ ඒක හරියට දෙකට බෙදලා 36 දෙකට බෙදනවා හරියට. බෙදපුවාම එක්කිනුට ලැබෙනවා කීයක්ද? අවුරුදු 18. අපෙන් අහන්නේ වයස අඩු කෙනානේ තිලක්ගේ වයස නිහන්නේ යන අවුරුදු 18. අපෙන් අහුවනම් සුමිත්ගේ වයස කීයද කියලා මොකද කරන්නේ? මොකද කරන්නේ? 18ට 7ක් එකතු කරනවා. මේ අඩු කරපු 7 එකතු කරනවා මේ 18ට මේ ලොකු එක්කෙනාගේ වයස හොයන්න. අපෙන් අහන්නේ පුංචි එක්කෙනාගේ වයස. එහෙනම් කෙලින්ම 18යි. අයසරක් අහගන්න 43යි දෙන්නගේ එකතුව. වැඩි වයස කොච්චරද කියලා බලලා ඒක අඩු කරන්න. ලැබෙන උත්තරය දෙකට බෙදන්න. දෙකට බෙදුවාම එක්කෙනෙක්ගේ වයස ඉන්නේ 18යි. එහෙනම් කෙලින් වෙනවා අඩු එක්කෙනාගේ වයස 18යි. වැඩි එක්කෙනාගේ වයස ඇහුවොත් ඒ 18ට 7ක් එකතු කරලා අවුරුදු 25යි කියලා දාන්න පුළුවන්. දැන් අපෙන් අහන්න අඩු කියනවා වගේ. අපි යම් 20 වෙනි ගැටලුව. 20 වෙනි ගැටලුව. මිනිසුන් 12 දිනක් දින 3කදී නිම කරන වැඩක් මිනිසුන් 6 දිනක් දින කීයකට නිම කරයි. මේ කුංචි කතාවක් මතක්. ඔන්න එක පන්තියක ටීචර් ඇවිල්ලා ඇහුවා ගුරුතුමී ඇවිල්ලා අහනවා හොඳයි ළමයි කියන්න බලන්න මම ගානක් කියන උත්තරේ දන්නේ අත උස්සන්න කියලා කිව්වා. ගාන මොකක්ද දන්නවද? අපි මේකම කියමුකෝ. මිනිසුන් 12 දිනක් දින 3කදී නිම කරන වැඩක් මෙතන මිනිස්සුන්ට දැම්මා ගැහැණු 6 දිනක් දින කීයකදී නිම කරයිද? කවුරුත් අත උස්සන්නේ එක පුතෙක් විතරක් පිටිපස්සෙම බේරියේ මෙතන වැඩ කරන්නේ නැති ගණන් හදන්නේ නැති කොල්ලෙක් හිටිය පන්තියේ. කොල්ලා අත උස්සන් ඉන්නවා ටීචර් මම දෙන්නද උත්තරේ. දැන් ටීචර් බැලුවා පුදුමයටපත්. ඇයි? ටීචර් බැලුවා දෙයියෝසා පන්තියේ ගණන් හදන්නේ නැහැ කියලා මම මැට්‍රික් කියලා හිතන් හිටපු කොළු පැටියා මෙන්න මේකට අත උස්සන් ඉන්නවා. හරි සතුටුයි දැන් ටීචර්. ටීචර් මොකද කරේ? හරි. එන්න පුතේ ඉස්සරහට මගේ පුතා හරි හොඳයි. මම වැරදි වැටෙන්නේ හිටියේ. පුතාට ගණන් බෑ කියලා. හරි. මට කියන්න මේක හදලා ක්‍රමේ. දැන් ඕනේ එහෙම කිව්ව ගමන් පුංචි එකක් කියනවා ටීචර් දන්නේ නැත්ද මේක? ටීචර් දන්නේ නැත්ද මේක හදන්න? කමන්නේ මම කියා දෙන්නම්කෝ. කියලා දැන් හරි ලොකු කමට දැන් පොඩි පොල් පැටිය කියනවා පඬිතයා. කොහොමද කියන්නේ? ටීචර් මිනිස්සු 12 දින දින 3කදී ඉවර කරනවානේ වැඩක්. ඒ වැඩේට ගෑනු 6 දිනක් දාගත්තම මේ වැඩේ වෙන්නේ නැහැ ටීචර්. අන්නේ ළමයා දුන්න උත්තරේ මොකක්ද දුන්න උත්තරේ? මේ වැඩේ වෙන්නෙම නැහැ. දැන් ටීචර් බැලුවා ඒ කොහොමද වෙන්නේ වෙන්නේ නැහැ කියන්නේ කොහොමද? ටීචර් ගෑනු අය එකතු වුණාම වැඩක් කරන්නේ නැහැ නේ. ටීචර් කතා කර කච ඉන්නෝ විතරයි. ඒ නිසා මේ වැඩේ වෙන්නෙම නැහැ කිව්වා. දැන් ඕකද පුතේ මේකට උත්තරේ? ඕකද මේ උත්තරේ? නෑ. මේ බලන්නකෝ මිනිස්සු 12 දිනක් දින 3කදී නිම කරන වැඩක්. මිනිස්සු 12 දිනක් දින 3කදී කරන වැඩක් බලමු කොච්චර වටිනවද කියලා. වැඩි කළොත් එහෙම අපි මේකට ලැබෙන උත්තරයට අපි කියනවා මිනිස් දින කියලා. 12 වරක් 3 36. ඔන්න අපිට ලැබෙනවා මම මේක නම දාන්නම් කමන්නේ මේව ලොකු පන්ති ටික මම ඉගෙන ගන්න මෙන්න මේ වචන දාන්නේ. මිනිස් දින 36යි. මිනිස්සු ගාන දින ගානෙන් වැඩි කරපුවම ලැබෙන්නේ මිනිස් දින. හරිද? මේ
මිනිස්සු ගාන දින ගානින් වැඩි කරපුවා ලැබෙන්නේ මිනිස් දින 36යි. තනියම කරා නම් එක්කෙනෙක් දින 36ක් යනවා. තනියම කරා නම් එක්කෙනෙක් දින 36ක් යනවා. දැන් කරන්නේ තනියම නෙමෙයි 6 දෙනෙක් එකතු වෙලා. එහෙනම් මේක 6ට බෙදන්න. 36 බෙදන්න 6ට. කටු වැඩ පොලේ ලියලා 6 වරක් 6 36යි. ඉතිරි නෑ. එහෙනම් හරියටම ගත වෙනවා දින 6ක්. එහෙනම් මිනිස්සු 6 දිනවල දින කීයක් ගත වෙනවද? දින 6ක් ගත වෙනවා. ජොලි නේද? බලන්න මේ කරේ වැඩි 12 දිනක් මිනිස්සු දින 3කදී නිම කරන වැඩ 12 වරක් 3 36යි. උත්තරේනේ මිනිස් දිනවලින්. මේක නිකන් ඔළුවේ තියාගන්න. 36 තනියම කරොත් 6 දිනක් කරොත් කීයද දින යන්නේ න 6ට බෙදන්න මේක. 6ට බෙදපුවම දින 6යි. අපි යම් 21 පිළිගැටලුවට මේ රූප තුල ඇති සංඛ්‍යා රටාව අනුව හිස්තැනට ආයුතු සංඛ්‍යාව සොයන්න. මෙන්න මේ හිස්තැනට ආයුතු සංඛ්‍යාව හොයන්න තියෙනවා. දැන් පුතේ මේ සංඛ්‍යා රටා ඉගෙන ගන්න ඔයගලන් තියෙන එක දෙයක් තමයි මේ ගාන කටපාඩම් කරලා වැඩක් නැහැ. සංඛ්‍යා රටා ගැන අධ්‍යයනයක් කරලා තියෙනවා. මම ඉදිරියේදී ඒක කරනවා. මගේ පුතාට සංඛ්‍යා රටා ඕනම එකක් ආවොත් ඕනම ගානක් හදා ගන්න පුළුවන් වෙන්න කියලා දෙන්න. හරි. බලන්නකො මේ නිකන් පේනවනේ. මේ 6 වරක් 3 18යි. මේ 3 වරක් 6 18යි. එහෙනම් මේකත් එහෙමයි. 6 වරක් 5 30යි 5 වරක් 6 30යි. 6 වරක් 5 30යි 5 වරක් 6 30යි. එහෙනම් මේකත් එහෙමයි. 10 වරක් 2 20යි. 2 වරක් 10 20යි. එහෙනම් 8 වරක් 7 56යි. 8 වරක් 7 56යි. 7 වරක් 8 56යි. එහෙනම් ඉස්තැනට එන්න ඕන මොකද පුතේ 56යි. දැන් මගේ පුතාලත් මේ රතු පාටෙන් මේවා දාගෙන යන්න එපා. මම මේ පැහැදිලි කරන්නයි මේව දැම්මේ. ඉතින් මනෝමෙන් ගුණ කරලා එන උත්තරේ මෙතන දාන්න. මගේ පුතාලට එන්නේ ඉරි ගන්න. ඉස්තැනේ පුරවන්නත් ඒ උපදේශය අනුව කරන්න. හරි. දැන් යන් අපි ඊළඟට. මේ බලන්න. මේක මම හදනවා මේ විදිහට. 5 වරක් 6 30යි. 10 වරක් 3 30යි. ඊළඟ 7 වරක් 4 28යි. උඩිනකට උඩයට වැඩි කරමු. 14 වරක් 2 28යි. ඊළඟට 18 ලැබෙන්න 6 කීයෙන්ද වැඩි කරන්න ඕනේ. ඒකෙන් ගන්න 18 6ෙන් බෙදන්න. නැත්නම් උත්තරේ දීලා තියෙන්නේ 18 ලැබෙන්නේ 6 කීයෙන් වැඩි කරොත්. 6 වරක් චක්‍රය කිව්වත් කමන්නේ 6 වාරයක් 3 18යි. එහෙම නැත්නම් 18 6ට බෙදුණා. උත්තර මෙතන එනවා 3. උත්තරේ 3යි. අපි යම් 23 වෙනි ගාන. දිනතිහා චමාසාගේ වයස්වල එකතුව අවුරුදු 20කි. චමාසා හා මනුතුගේ වයස්වල එකතුව අවුරුදු 18කි. දිනිති චමාසා හා මනුති යන දෙදෙනාගේම වයස්වල එකතුව අවුරුදු 30කි. දැන් පුතේ දැන් මේක දැක්කම එපා වෙනවා අප්පා. මට පේනවා සමහර ළමයි ඔළුව අත් දෙකම තියන්නේ. තව ළමෙක් ඉන්න ඔළුව අත් තියාගෙන ඔළුව කහගෙන යනවා. හරි අහගන්න ඈ. මම ලියනවා මේ කියන කතන්දරේ පල්ලෙහා අටුවට පොලේ. මේ බලන්න. දිනිති තමාසගේ වයස එකතු වුණාම අවුරුදු 20යි. දැන් මෙච්චර ලස්සන ලියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ මම කියා දෙන්න ලියන්න. අටුවට පොලේ. ඊළඟට චමාසයි මනුත්‍රගේ වයස එකතු වුණාම දීලා තියෙනවා අවුරුදු 18යි කියලා මේ තියෙන්නේ. ඊළඟට මේ තුන් දෙනාගෙන එකතුව දීලා තියෙනවා අවුරුදු 30යි. දැන් අපෙන් අහන්නේ දිනිතිගේ වයසනේ. දිනිතිගේ වයසනේ අහන්නේ. එහෙනම් මේ තුන් දෙනා ගාව දිනිති ඉන්නවා. හරිද? දිනිති නැති දෙන්නෙක් ගන්න. මේ දිනිති නැති දෙන්න කවුද දෙවෙනි පෙළ? මේ මම පෙන්නනවා පේනව නැති කළු පාටි ඉතලේ. දිනිති නැති දෙන්නගේ වයස මෙතන තියෙනවා. එහෙනම් මේ දෙන්න වෙනුවට මෙන්න මේ දෙන්න වෙනුවට මම දානවා 18. ඒ 18 දාලා 18 මේ පැත්තෙන් අඩු කරනවා මේ දෙන්නගේ වයස 18යි. මේ දෙන්න ගාව දිනිති නෑ. දිනිති නැති දෙන්නගේ වයස මෙතනින් අඩු කරපුවාම අපිට ලැබෙනවා දිනිතිගේ වයස අවුරුදු කීයයි කියලාද? 12යි කියලා ලැබෙනවා. එහෙනම් පුතේ දිනිතිගේ වයස අවුරුදු කීයද? දිනිතිගේ වයස අවුරුදු 12යි. බලන්න කොච්චර සරලයිද කියලා ලියාගත්තාම දිනිතිගේ වයස අවුරුදු 12යි.
චමාසා සහ මනුස්සගේ වයස් වල එකතු වෙන එක කපටි වැඩක් කියලා තියෙනවා. චමාසා මනුස්සගේ වයස් දීලා තියෙනවා. අය මේක හදන්න දෙයක් නැහැ. චමාතා සහ මනුස්සගේ වයස අවුරුදු 18යි. මේ තියෙන්නේ. එළින්ම මෙතන දාන්න මේක. මේ කපටි වැඩක්. මේක හදන්න බලනවනේ ළමයි. බලන්න ඉස්සෙල්ලා තොරතුරු තියෙනවා මේ. මේ දෙන්නගේ වයස් තමයි තියෙන්නේ. අවුරුදු 18යි. ඔන්න 24ක් හදලා ඉවරයි. පැහැදිලිද? ඔන්න 25 ඈ 25 වෙනි අදලා පොඩි වැඩක් තියෙනවා කරන්න අපිට දිනක් උදෑසන යහළුවන් 5 දෙනෙකු පාසලට පැමිණි ආකාරය පිළිබඳ සටහනක් පහත දැක්වේ. මීනාට පසු සීලා පැමිණියාය. ගීතා පැමිණීමෙන් පසු සහ සීතා පැමිණීමට පෙර තවත් තිදෙනෙක් පැමිණියහ. සීලාට පසු රාධා පැමිණියේය. මුලින්ම පැමිණියේ ගීතාය. පුතේ මම මේක ඔයගලන්ට කියා දෙන්න පහසු වෙන්න මම මේ ඉස්ලාම ලියනවා මේ කියන විදිය. අඳිනවා. ඔයගලන් අඳින්න බෑ. ඔයගලන් අකුරු දාගන්න. නම තියාගන්න ඇති. මේ මීනා. දිනක් උදෑසන යහළුවන් 5 දෙනෙකු පාසලට පැමිණි ආකාරය පිළිබඳ පහත සටහන දැක්වේ. මීනාට පසුව පැමිණෙන්නේ සීලා. ඔන්න සීලා. ගීතා පැමිණීමෙන් පසු ඔන්න ගීතා පැමිණීමෙන් පසු හා සීතා පැමිණීමට පෙර ඇවිල්ලා ඉන්නේ කවුද? රාධා. මෙන්න මෙතන ඉන්නවා කවුද? සීතා. සීතට කලින් 3 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මේ මම නිකන් 3 දෙනෙක් දැම්ම නිකන් එක වගේ 3 දෙනෙක්. සීතට කලින් 3 දෙනෙක් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මේවා මේ අඳන් ඉන්න ඕනේ නම් ටික ලිව්වා. මෙතන 1 2 3 කියලා දාන්න පුළුවන්. 3යි කියලා දාන්නවා 3 දෙනා වෙනුවට සීතා. ඊළඟට සීතා පැමිණීමට පෙර තවත් තිදෙනෙක් පැමිණියහ. සීලාට පසුව රාධා පැමිණියාය. මුලින්ම පැමිණියේ ගීතා. එහෙනම් මුලට එන්නනේ ගීතා. මුලට එන්නනේ කවුද? ගීතා. එහෙනම් අපෙන් අහන්නේ තුන්වෙනියට පැමිණියේ කවුද? 1යි 2යි 3යි. ගීතා මුලින්, දෙවෙනියට මීනා, තුන්වෙනියට ඇවිල්ලා තියෙන සීලා. තුන්වෙනියට එන්නේ කවුද? සීලා. අවසානයේට පැමිණියේ කවුද? අවසානයේට පැමිණලා ඉන්නේ සීතා. දැන් පුදාලට කියා දෙන්නේ මම මෙහෙම ඇන්දේ. ඕගලන්ට පුළුවන් නම් වලින් දාගෙන මේ කතන්දරේ පෙළගස්ස ගන්න. මේ නම් නැති තුන්දෙනාට 3යි කියලා දාගත්තා නම් හරි. 1 2 3 කියලා. හරිද? ඔන්න එනම් මේකක් විතර. මෙතන 26 වෙනි ගානක් ඉවරයි. දැන් අර දමින්ස අපි අර කියනකොට දැන් ටිකක් ඉවර කළා. හරි. දැන් මගේ පුතාලට එක දිගට වැඩක් කරනකොට හරි අමාරුයි. වතුර එකක් ළඟ තියාගෙන වතුර බොන්න ඕනේ. හැබැයි මම කැමති නෑ මේ වැඩමුළු වෙලාවේ කෑම කකා නම් ඉගෙන ගන්න. මොකද කෑම කන එක ඇඟට අල්ලන්න නම් දරුවේ ඒ ගැනම හිතාගෙන අම්මලා තාත්තලා උඩට උරුවට ගන්න මේක ටීවී බල කෑම කන අය ඉන්නවා වැඩක් නෑ ඇඟට අල්ලන්නේ නෑ. කෑම කනවා කියන එකත් භාවනාවක් වගේ වැඩක්. ළමයාට හැඟීමක් තියෙන අනලා කන කෑම මොනවද තියෙන්නේ? ඒ තියෙන කෑම මොනවද කියලා හොඳ අවබෝධයෙන් මේසිකින්දලා කන්න දෙන්න ඕනේ. සමහර අය මම දන්නවා පන්ති වලට ඇවිල්ලා කෑම කවනවා අම්මා. කුට්ටු පැටියා මගේ දෙයියා කන්න මගේ කුට්ටු පැටියා කියලා. හරිද? පන්ති වෙලාවේ කවන්න ඕනද? එහෙම ඕනේ ආදරේ කරන්න පස්සේ. දැන් අපි වැඩේමයි ඉන්න ඕනේ. දැන් මගේ පුතාලා මම දන්නවා ගොඩාක් අය ඉන්න සමහර අය S2 මේකෙන් ගන්නෙම නැහැ. පොඩ්ඩක් එහා මෙහා බලන්න හොඳේ. හොඳ නෑ මේ S2 අමාරු වෙනවා ටිකක් ඔය ෆෝන් එකෙන් වැඩ කරන අය. හොඳයි. යන් අපි ඊළඟට. එක්තරා රටක වේලාව ශ්‍රී ලංකා වේලාවට වඩා පැය 5කින් වැඩි. ඒ රටේ පැය 5ක් වැඩි. අපේ පැය 5ක් අඩුයි. මේ වේලාව පෙරවරු 11:45 වන විට ශ්‍රී ලංකාවේ වේලාව කීයද? එහෙනම් මේ 11:45න් අපේ වෙලාව අඩු කරන්න අපේ පැය 5ක් අඩු කරන්න. පැය පැත්තේ මේ තියෙන පැය පැත්ත මේ තියෙන්නේ මිනිත්තු පැත්තනේ. එහෙනම් අපේ ඒ රටට වඩා පැය 5ක් අඩුයි නම් මේ පැය 5 පැය පැත්තෙන් අඩු කරන්න. අඩු කරපුවම එනවා 11න් 5ක් 6යි 45යි පෙරවරුම තමයි. පෙරවරු 6:45. පෙරවරු 6:45. පැහැදිලි. ඩිජිටල් වේලාවෙන් කියන්න කිව්වොත් සම්මත ඔරලෝසුවෙන් කියන්න කිව්වොත් එහෙම සමහර අය ඒක දන්නේ පෙරවරු නම් සම්මත වුණාට වෙනස් වෙන්නේ නැහැ ලියන විදිය වෙනස් වෙනවා 6 ඉස්සරහට බිඳුවක් එනවා
එක තිතක් වෙනුවට තිත් දෙකක් පෙර වරුණ. පස් වරුණ පැය පැත්තට 12ක් එකතු කරන්න. පස් වරුණ පැය පැත්තට 12ක් එකතු කරන්න. දැන් මෙතන එහෙම කතාවක් නෑ. පිටරට වෙලාව 11:45යිලු ලංකාවේ වෙලාව පැය 5ක් අඩුයිලු. එහෙනම් ලංකාවේ වෙලාව ආවම පැය 5ක් අඩු කරන්න. වැඩි කිව්වොත් පැය 5ක් එකතු කරන්න. හරි. අපි යම් 28 වෙනි ගැටලුව. චරිත් ළඟ රුපියල් 2 කාසි සහ රුපියල් 5 කාසි වලින් රුපියල් 21ක් තිබුණා. ඔහු ළඟ තිබිය හැකි රුපියල් 2 කාසි ගන්න කීයද? දැන් මේ 21 හැදෙන විදිය පොඩ්ඩක් තේරුම් ගන්නකො පුතේ. 21 හදන්න පුළුවන් වෙන්න ඕනේ 5 කාසි සහ රුපියල් 2 කාසි වලින් විතරයි. එහෙනම් අපි මේක වෙන් කරන අගයන් දෙක 5න් බෙදන්න පුළුවන් අගයක් වෙන්නත් ඕනේ 2න් බෙදන්න පුළුවන් අගයක් වෙන්නත් ඕනේ. ඕක ඔලුවට ගන්න. එහෙනම් 21 මම හදනවා රුපියල් 15 රුපියල් 6 කියලා. 6 15යි රුපියල් 21යි. දැන් අපි ගත්ත දෙක දන්නවා 15 5න් බෙදන්න පුළුවන් 6 2න් බෙදන්න පුළුවන්. බෙදන්න බැරි ඒවා හදන්න බෑ. එහෙනම් 5 කාසි 3යි 15යි කියලා කියන්නේ 5 කාසි 1යි 2යි 3යි රුපියල් 6 කියන්නේ 2 කාසි 3යි. එහෙනම් උත්තරේ මොකද්ද? 5 කාසි 3ක් සහ 2 කාසි 3ක්. 5 කාසි 3යි 2 කාසි 3යි. අපෙන් අහන්නේ ඔහු ළඟ තිබිය හැකි රුපියල් 2 කාසි ගන්න. 2 කාසි 3යි. ඔහු ළඟ තිබිය හැකි 5 කාසි ගන්න ඇහුවත් ඒත් නෑ උත්තරේ. ලේසි නේද? මොකද්ද මම කරේ? මම මේ 21 සංඛ්‍යා දෙකක එකතුවක් එක්ක ලියාගත්ත හැබැයි ඒ සංඛ්‍යා දෙක වෙන වෙනම ගත්තම මගේ පුතේ 5න් බෙදන්න පුළුවන් වෙන්න ඕනේ 2න් බෙදන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ විදිහටයි ගත්තා. හරි. දැන් යන් අපි 29 වෙනි ගන්න. ඊයේ අගෝස්තු 30 වෙනි සමුදාය දෙකදා නාමලිගේ උපන්දිනය. නාමලිගේ උපන්දිනය හා දවස කුමක්ද කියලා අහන්න. ඔන්න මම ලියනවා ක්‍රමේ. ඊයේ කවද්ද? සමුදා. කවද්ද දිනේ? අගෝස්තු 30. අගෝස්තු 30. එහෙනම් අද ලියන්න බලන්න. අද අඟහරුවාද. එහෙනම් අද කවද්ද වෙන්න ඕනේ? අගෝස්තු 31. ඊයේ තියෙනම් අද 31නේ. හරි. ඊළඟ බදාදා මේක තියෙන්නේ. බදාදා වෙන්නේ කවද්ද? සැප්තැම්බර් 1. දාන්න එපා මැටි රාලා හාමිලා වගේ රාල්ලා වගේ සමහර අය 31 අගෝස්තු 32 කියලා දානවා. ඈ අගෝස්තු 31 ඉවරයි. ඊළඟ මාසේ මුල සැප්තැම්බර් 1. එහෙනම් උපන් දිනය අහන්න. උපන් දිනේ ඊළඟ බ්‍රහස්පති. බදාදා ගාට බ්‍රහස්පති. සැප්තැම්බර් 2. එක ගාවට 2. එහෙනම් උපන් දිනේ වෙන්නේ සැප්තැම්බර් 2. උපන් දවස වෙන්නේ කවද්ද? බ්‍රහස්පතින්දා. ඔන්න නැවත බලන්න. ඊයේ සඳුදා. මේ දින මම කෙටියෙන් ලිව්වා ඊයේ සඳුදා. දවස දිනේ කවද්ද? අගෝස්තු 30. අද අඟහරුවාද. අගෝස්තු 31. මේවා අපේ ටර්මින් දා ගන්න ඕනේ. ඊළඟ බදාදා. බදාදා එන්නේ 31ට පස්සේ එන්නේ පළවෙනිදානේ. සැප්තැම්බර් 1. බ්‍රහස්පතින්දා එන්නේ සැප්තැම්බර් 2. එහෙනම් උපන් දිනේ වෙන්නේ අපෙන් අහන්නේ දෙකදා නාමලිගේ උපන් දිනේ නම් දෙක කියන්නේ බ්‍රහස්පතින්දා සැප්තැම්බර්. හරි. හරි. දැන් යම් 30 වෙනි ගැටලුව. A සිට D ට ඇති දුර කොපමණද? A සිට D ට ඇති දුර කොපමණද? මෙන්න බලන්න පුතේ. සරලයි, හරිම ලේසි. A දීලා තියෙනවා AB දුර සෙන්ටිමීටර් 12යි, BC සෙන්ටිමීටර් 3යි, CD සෙන්ටිමීටර් 10යි. A සිට D දක්වා දුර කියලා කියන්නේ මේ ටිකේ එකතුව. මේ ටිකේ එකතුව. එහෙනම් 12යි 3යි 15යි 15යි 10යි කියන්නේ මේ ටිකේ එක 25. උත්තරේ එන්නේ මේ තුන එකතු කරන් 12යි 3යි 15යි 15යි 10යි 25 පළවෙනි උත්තරේට දිගහක් තියෙනවා. පළවෙනි උත්තරේ. සරලයි. අපි යන් ඊළඟට මෙම රූපේ සමතල පැති කීයක් තිබේද? මෙම රූපේ සමතල පැති කීයක් තිබේද?
පුංචි පැටව වහගන්න. අනේ අම්මලා ළඟ ඉන්න දරුවොත් එක්ක කතා කරන්න එපා අම්මේ. මට පේනවා එක අම්ම කෙනෙක් ළමෙක් ගාවට එලා කතා කරන ඕක ගාලින් එපා. හොඳ අම්මනි. හරි. අම්මා පැත්තට ගියා. හරි. දැන් එනම් මගේ පැටව වැඩ කරා. මෙම රූපයේ සමතල පැති කීයක් බලන්න රූපේ මොකක්ද කියලා මෙන්න රූපේ. දැන් පුතේ අපි දන්නවා මේක ගෙදර තියෙන කිරිගොට්ටක් වගේ. කිරිගොට්ටක් දැකලා තියෙන්න ඉතින් යන්න ඕනේ කුස්සිය පැත්තට. ගෑල්ලා මේ පිරිමි ළමෙක් කියලා නෑ අම්මට පොඩ්ඩක් උදව් කරන්න ඕනේ. හරිද? පාඩම් කරනලා වෙන්නේ අනිත් වෙලාවෙ උදව් කරන්න. මේ කිරිගොට්ටට මැටි පුරවලා ගොට්ට අයින් කරොත් මැටි වලින් ඝන කියන්නේ මේ ඝන වස්තුවක් හදනවානේ ඝන වස්තුව. හේතුවක්මයි ඝන වස්තුවක් හැදෙන්නේ. මේකේ පතුල බැලුවොත් මෙන්න සමතල පැත්ත. මේකෙන් සමතල පැත්ත. මේක වක්‍ර පැත්ත. මේ තියෙන සමතල පැත්ත. මෙන්න සමතල පැත්ත. සමතල පැත්ත කීයක් තියෙන්නේ? එකක්. කොච්චර ලේසි? වක්‍ර පැතිය හැවොත් තියෙන්නේ වක්‍ර පැතිත් එකයි. වක් ගැහිලා තියෙන පැති එකයි. වක්‍ර එකයි. හරි. දැන් යන් අපි ඊළඟට. මෙම රූපයේ සමචතුරස්‍ර කීයක් තිබේද? මෙන්න මෙම රූපයේ සමචතුරස්‍ර කීයක් තිබේද කියලා අහනවා. මම නිකන් ගණන් කරන විදිහට ලියනවා. විභාගෙට આવොත් මේකයි. ඔන්න ගණන් කර ගන්න. 2යි 3යි 4යි 5යි 6යි 7යි. දැන් සමචතුරස්‍ර කියන්නේ 44 වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ 4 එකතු වුණාම නෑ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යිනේ. මේක ගන්න 8යි. මේකත් ගන්න පුළුවන් මෙහෙම 9යි. 9යි. ඔන්න 9යි උත්තරේ. 1 2 3 4 5 6 7 දැම්මා. 4 දෙනෙක් එකතු කරලා සමතුලිතයක් හැදෙනවා. ඒ 4 දෙක දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඔක්කොම එනවා 9යි. දැන් ඉස්කෝලේ ගිහලා පාඩ කර විභාගෙට පාඩ කර කර ඉන්නකෝ පුතේ. මම මේ කියා දෙන්නයි පාඩ කරේ. හරි. ඔන්න ආයෙසරක් බලමු. මේ බලන්න. මේ බලන්න. බලන්න. අන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දැන් මේ 4 8යි. ඇයි මේ 4? සමතුලිතයක් හැදෙනවා 9. උත්තරේ 9. අපි යන් 34 වෙනි ගැටලුව. මෙම රූපයේ සමමිති අක්ෂ කීයක් තිබේ? මොකක්ද මේ සමමිති අක්ෂ කියන්නේ අපේ? මොකද්ද පුතේ සමමිති අක්ෂ කියන්නේ? දැන් සමහර ළමයි නම් සමමිති අක්ෂ දන්නේ නැහැ. ඇයි? ෆයිල් කවර් එකේ නාපුවා මේක නමන්නේ අම්මා. ළමයට දෙන්නේ නැහැ නමන්නේ. හරිද? ඉන්නවන්න අපර දෙන්න මේක කැත කර ගන්නවා කියලා අන්න අම්මා නම්. උදේ අම්මලාගෙන් මම ඉල්ලීමක් කරනවා ප්‍රායෝගික කුසලතා නැති දරුවෙක් ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙන්නේ නැත. උදා දේවල් මෙහෙම අහන්න. උදේ මෙන්න මේක හරියටම දෙකට නමන්න පුළුවන් විදි කීයක් තියෙනවද කියලා අහන්න. මම අඳින්න දෙකක් නිකන්. ඔන්න එක විදියක්. මෙතනින් උඩින් අල්ලලා මේ කඩේර දිගේ නැමුවොත් මේ බෑව හරියටම මෙන්න මේකේ පතිත වෙනවා. පතිත වෙනවා කියන්නේ තත් තියන්න පුළුවන් දෙකට නමන්න පුළුවන් හරියට. මෙන්න එක සම්මිතික රේඛාව. මේක කියනවා සම්මිතික අක්ෂ කියලා. දෙකට මැදින් බෙදන්න පුළුවන් තියෙන තැන්. ලොකු පන්ති වලට ගියාම සම්මිතික රේඛාව කියනවා සම්මිතික අක්ෂ කියලා කියනවා. හරිද? දැන් මේ පැත්තට නමන්න බැරි. මේ පැත්තෙන් අල්ලලා මේ පැත්තට නමන්න බැරි මෙන්න මේ. පුළුවන් නේද? මෙන්න මේ බෑවේ තියෙන නමන්න බැරි. පුළුවන්. දෙකයි. අරහට නමන්න බෑ. එහෙනම් අවස්ථා දෙකයි. අවස්ථා කීයද? දෙකයි. අපි යම් 35 වෙනි ගැටලුව. තාරාවෙකුට කකුල් දෙකක් තියෙනවා. මම නිකන් දැන් හරි ආසයි අඳින්නේ. තාරාව ටිකක් අඳිනවා. ඕගොල්ලන් අඳින්න බෑ. ඕගොල්ලන් විභාගෙට ගිහිල්ලා හරි ආසයි තාරාව අඳින්න කියලා තාරාව අඳින්න එපා. හරිද? එහෙම කරන ළමයි ඉන්නවා සමහර අය. මම මේ පැහැදිලි කරන්න ලේසි. තාරාවෙකුට කකුල් දෙකයි. එහෙනම් එළියෙකුට කකුල් හතරයි තාරාව හතර දෙනෙක් ඉන්නවා.
එහෙනම් තාරාව හතර දෙනාට එකාට දෙක බැගින් කකුල් කීයක් තියෙනවද? දෙවරක් 4 8යි. එළුවෙකුගේ පිටුරයක් හොයාගන්න බැරි වුණා මම දැම්ම බැටළුවෙක් ඈ. කකුල් හතරක් තියෙනවනේ. ඉතින් හිතන්න එපා නේ ඒ සර්ට එළුව දන්නෙත් නැහැ බැටළුව දන්නෙත් නැහැ. මේකගේ පොඩ්ඩක් මේ ලොම් ගාලා ගත්තා නම් එළුවක් මේ විදිහම තමයි. ලොම් ගාන්න ඕනේ බෑ මේ. මට මේ හදිස්සියෙන් කකුල් හතර සතෙක් හොයාගන්න බෑනේ. එළුවෙක් කියලා හොයාගන්න ඕනේ. ඔන්න එළුව 4යි. කකුල් කීයද? එකෙකුට 4 ගානේ 4 දෙනෙකුට 4 වරක් 4 16යි. එහෙනම් අපෙන් අහන්නේ මේ ඔක්කොටම කකුල් කීයද කියලානේ. එකතු කරන්න 8යි 6යි 14න් 4 දැම්ම එකක් ඉතුරුයි. 1යි මේ 1යි 2යි. එහෙනම් තාරාව 4කට සහ එළුවන් 4කට කකුල් තියෙනවා 24යි. 24යි. ආයසරයක් මං කියනවා මගේ පුතාලා මේ චිත්‍රය නෑඳින්න එපා ගෙදර ඇවිල්ලා අඳ ගන්න එකට කමන්නේ විභාගෙදි මේව අඳින්නේ නෑ මම මේ පැහැදිලි කරන්නයි මේව අඳින්නේ. හරි. අපි යන් 36 වෙනි ගැටලුව. සෙන්ටිමීටර 100ක මිනුම් පටියක මුල් අංක 10 කැඩී ගොස් තිබුණා. මේ 100ක් දිග මිනුම් පටියක් තියෙනවා. ඒකෙන් 10ක් කැඩිලා ගිහිල්ලා. එහෙනම් සෙන්ටිමීටර 100ක් තිබ්බා 10ක් කැඩිලා ගිහිල්ලා නම් 10 අඩු කරමු. කීයක් විතරද? ඊයද 90ක් විතර. 90ක් විතර සෙන්ටිමීටර. මේකේ මේ පටි කැපැල්ලෙන් පස්වතාව පස්තරයක් මල් පාත්තියක දිග මනිනවා. එහෙනම් පස්වතාවක් කීයද කියලා බලන්න 95ක් 95න් වැඩි කරන්න. පස්සලක් බිඳුවයි පස්සලක් 945යි 450යි. එහෙනම් සෙන්ටිමීටර 450යි. මල් පාත්තිය දිග සෙන්ටිමීටර 450යි. අපි යම් පුතේ 37 වෙනි ගැටලුවට. මේ තියන්නේ මේක ඕනනම් උත්තර ලියන්න පුළුවන්. සෙන්ටිමීටර 450ක් ගාව තියෙනවා. අපි දන්නවා සෙන්ටිමීටර 100ක් කියන්නේ මීටරයක්. එහෙනම් 100ව 4ක් කියන්නේ මීටර කීයද? 4ක් වෙනවා. නේද? මීටර 4ක් වෙනවා. මීටර 4යි සෙන්ටිමීටර 50ක් වෙනවා. මම මේකක් වෙන මෙතන මීටර 4 එන්නේ නැහැ. මීටර 4යි සෙන්ටිමීටර 50ක් වෙනවා. නිවාස 5ක අංක ස්ථාන මෙන්න මේක ගණේ ටෙලිෆෝන් කර කර ආනවා. සතියක් ඉන්න බෑනේ අපේ පැටවුන්ට. මට කතා කරනවා එක අම්මා කෙනෙක්. ඔන්න මම ඉතින් ගන්නවා මට පුළුවන් වෙලාවක මම ෆෝන් එකට උත්තර දෙනවා. අම්මා කෙනෙක් අරන් කියනවා අනේ සර් අර 37 වෙනි ගාන මම කොහොම මේ අනේ ඒක මට නම් තේරෙන්නේ නැහැ. මොකද දරුවට තේරෙනවනේ. ඒ ඇත්ත. අනේ මට නම් තේරෙන්නේ නැහැ. ඉතින් අම්මට තේරුණාට දරුවට තේරෙන ප්‍රශ්නයක් නැහැ. ඒකට මට කියනවා අනේ නෑ සර් hina වෙලා කියන අනේ නෑ සර් දරුවා මගෙන් ඇවිල්ලා අහනවා මට කියා දෙන්න තේරෙන්නේ. කියා දෙන්න තේරෙන්නේ නැහැ. කමන්නේ නැහැ. පව් ඉතින් අම්මා මේලා ශිෂ්‍යත්ව කරනවා. පුතේ මේක හොඳ ගාන. මෙන්න බලන්න මේක හදන ක්‍රමය. අහගන්නකෝ. නිවාස 5ක අංක සටහන් කර තිබුණේ ඔත්තේ සංඛ්‍යා පිළිවෙලට. දැන් හැබැයි ඉතින් ඔත්තේ දන්නේ නැත්නම් ඉරට්ටේ දන්නේ නැත්නම් දෙයියන්ගේ පිටයි බුදුන්ගේ සරණයි. මොකද්ද මේ ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ? මට කියන්නේ ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා? මේ අතුස්සන් කෑ ගහන්න එපා. ඉරට්ටේ සංඛ්‍යා කියලා කියන්නේ දෙකෙන් බෙදෙන ඒවා. ඒතර ඔත්තේ සංඛ්‍යා කියන්නේ තුනෙන් බෙදෙන ඒවාද? නෑ. ඔත්තේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදෙන්න බැරි ඒවා. දෙකෙන් බෙදෙන්නේ නැති ඒවා. එහෙනම් අපි පෙළගස්සමු බලන්න සංඛ්‍යා පහක් ඔත්තේ පළවෙනි ඔත්තේ සංඛ්‍යාව විතර එකයි කියලා ගන්න. පළවෙනි එක එකනේ. ඔන්න ගෙවල් පහ දැම්මා. 1 ඊළඟට 3 අපි දන්නවා ඔත්තේ සංඛ්‍යාවක ඉරට්ටේ සංඛ්‍යාවක එකතු කරපුවම ලැබෙන්නේ හැම වෙලේම ඔත්තේ සංඛ්‍යාව. ඔන්න 3 ඊළඟ ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ 5 ඊළඟ ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ 7 ඊළඟ ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ 9 දෙක දෙක වැඩිලා තියෙන්නේ 1 2 3යි 3 2 5යි 5 2 7යි 7 2 9යි
මෙන්න ඔත්තේ සංඛ්‍යා. නිකමට අපි මේ ටික එකතු කරවුදු බලන්න පුතේ. මේ 9යි මේ 1යි එකතු කරනවා 10යි. 9යි 1යි 10යි. මේ හත 17යි. 17යි 3යි 20යි 5යි 25යි. දැන් 75 ආවද? නැහැ. අපි ගමු ඊළඟ ඔත්තේ සංඛ්‍යාව. එක ළඟ පිහිටි ඔත්තේ සංඛ්‍යා ගන්න කියලා මේ එක ළඟ. එහෙනම් අපි ගමු ඊළඟ 9 ගාවට 11. 11 ගාවට 13. 13 ගාවට 15. 15 ගාවට 17. 17 ගාවට 19. මේ ගෙවල් පහේ අංක එකතු කරමු බලන්න. 75යි. හරියට හරියි. 75 ආවනේ. දැන් එහෙනම් මේ ගෙවල් පහේ අන්තිම ගෙදර අංකය කීයද? කීයද? 19. කීයද? 19. අන්තිම නිවසේ දැක්කම හදමු කරමු. හරි සරලයි. අපි යන් ඊළඟ එක. එක්තරා අධිවේගී මාර්ගයක් අධියර තුනකින් නිම කිරීමට දැන් මේවා කියවන්නේ අපි පැටව අප්පෝ මේවා නම් බෑ අපේ බඩේ කැක්කමක් කියලා ඉන්නේ ඈ මං කියන්න හොඳ ලේසි ක්‍රමයක් අහගන්න එක්තරා අධිවේගී මාර්ගයක් මොකද්ද මේ අධිවේගී මාර්ගයක් කියන්නේ මේ වචන නම් දන්නේ අපි සුද්ධක පැටව ඉන්නේ හයිවේ හයිවේ අධියර තුනකින් නිම කිරීමට සැලසුම් කර ඇත පළවෙනි අධියර වසර 3කදී ගතවන අතර පළවෙනි අධියරයට එච්චර කාලයක් ගත වෙනවා. දෙවන අධියර සඳහා පළමු අධියරෙන් 3න් 2ක කාලයක්. තුන්වන අධියර සඳහා දෙවන අධියරෙන් 2න් 1ක කාලයක් ගත වෙනවා. එහෙමනම් 2014 ජනවාරි මාසෙම වැඩි පටන් ගත්තා නම් මේක හදලා ඉවර කරන්නේ කොයි අවුරුද්දද කියලා හරි. අද උනේ බලන්නේ මම කටුවේට කොලේ ලියනවා. පළමු අධියර සඳහා වසර 3යි. ප්‍රශ්නයක් නැහැ. දීලා තියෙනවනේ මෙතන. වසර කීයද? 3යි. ඊළඟට දෙවන අධියර. දෙවන අධියර කොහොමද හදන්නේ? පළවෙනි අධිරේ කාලයෙන් 3න් 2ක්. පළවෙනි අධිරේ 3යි 3න් 2ක්. දැන් අපි දන්නවා පුතේ මේ උඩ තියෙන දෙකට අපි කියන්නේ ලවය කියලා යට තියෙන 3ට කියන්නේ හරය කියලා. ඕක මතක තියාගන්න අපි හරකා උඩ ළමයා කියලා. ළමයා උඩ හරකා ඉන්න විදියක් නෑ. හරකා උඩ ළමයා. හැම වෙලෙම යට එකෙන් කරන්නේ ඕනෙම එකක් බෙදන එක. උඩ එකෙන් කරන්නේ වැඩි කරන එක. එහෙනම් යට එකෙන් මම බලන්නකො. මෙයාගේ මෙයාව බෙදන. 3 3ෙන් බෙදුවම 1යි. 1 ගුණ කරනවා 2කින්. 2යි. යට සංඛ්‍යාවෙන් බෙදුවා මෙයාව 3 3 වරක් 1යි. උඩ එකෙන් වැඩි කරා 1 වරක් 2 2යි. දැන් ඔන්න තුන්වන අධිරේ වෙන්නේ දෙවන අධිරේෙන් භාගයක්. මෙන්න අපි හොයාගත්තානේ තුන්වන මේ දෙවන අධිරේ හොයාගත්තා 2යි කියලා. තුන්වන අධිරේ කියන්නේ දෙවන අධිරේෙන් භාගයක්. එහෙනම් භාගෙන් වැඩි කරන්න. 2 2ෙන් බෙදුවම 1යි 1 වරක් 1 1යි. දැන් ඔක්කොම අවුරුදු කීයක් යනවද? මෙතන 3යි. මෙතන 2යි 5යි. මෙතන 1යි 6යි. දැන් අපි ඇඟිලි ටික ගන්න. 2014 ජනවාරි ඉඳලා 2015 ජනවාරි වෙනකන් එකයි. 2015 ජනවාරි ඉඳලා 2016 ජනවාරි වෙනකන් එකයි. ওই විදිහට මේ 6 පෙළ ගස්සපුවාම අපිට එනවා කාලය අවුරුදු 6ක් ගත වෙනවා. අවුරුදු 6ක් කියන පෙළ ගස්සන්න 2014 ජනවාරි ඉඳලා හරියටම 2019 ජනවාරි මාසෙ මේක ඉවර වෙනවා. 2000 සමහර අය 2014 6 එකතු කරලා 2020 දානවා වැරදි ඈ 2014 ඉඳලා 6 දක්වා ගන්නවා එකතු කරනවා වැරදි 20 දානවා 2014 සිට තෙක් කියලා කියන්නේ මොකද්ද තෙක් කිව්වම මේක ගණන් ගන්නවා මුල එක ගණන් ගන්න නෑ මෙතන එහෙනම් හරියටම 2019 ජනවාරි දැන් පුතාලට මේවා ලියලිය ඉන්න කාලේ ගත කරන්න ඕනේ ඔන්ලයින් ක්ලාස් වල දෙමව්පියොත් දන්නවා ඕනනම් හදිස්සි නම් මේක තියාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන් ස්ක්‍රීන් එක කැප්චර් කරගන්න පොඩ්ඩක් ගාලා ෆෝන් එකේ නෑ ඉක්මනට පුළුවන් හරිද එහෙම නැත්නම් සමහර අය වෙන කැමරාවක් තියාගෙන වෙන ෆෝන් එකක් තියාගෙන මේකේ ෆොටෝ එකක් ගන්නවත් ගන්න එහෙම ගන්නත් පුළුවන් ඒ මොනවත් කරන්න ඕනේ නෑ පුතාලා දැන් තව ටිකකින් අපේ වෙබ්සයිට් එක ගැන කියනවා වෙබ්සයිට් එකට ගිහිල්ලා මේව ගන්න පුළුවන් මුළු පේපර් එක මේ ඇනිමේෂන් එකම ගන්න පුළුවන්
හොඳයි නේද? ඈ ඔයගොල්ලන්ට මේ සම්පූර්ණ මේ පාඩම මම කරන විදිහ සම්පූර්ණයෙන් ගන්න පුළුවන්. මම එහෙම දෙනවා ළමයි. ගෙදර ඉඳන් 10ට බලන්න. ඔය කීප දරක් බල හදන්න පුළුවන්. හොඳයි? මම දෙනවා එහෙනම්. හරි. හරියන් අපි ඊළඟ ගන්න. දැන් ගමින්ස මට පොඩි වෙලාවක් කියන්න වෙලාව කියලා පොඩ්ඩක් කියන්න. මට පොඩි ලෙඩක් තියෙනවා වෙලාව අහන්න ඕන. 10:30. 10:30. මට හිතෙනවා මේ ගණන් 50ක් වෙන්න හදලම අපි කතා කරමු. හොඳයි නේද? මේ දරුවෝ ටික අරපන් hina වෙනවා. යාව්. සමහර අය hina වෙනවා හයියෙන් hina වෙනවා වැඩිද මන් දන්නවා. මල් දෙකක් පිපෙන විට මල් හතරක් පළවෙනවා. අයියෝ අහගන්න පුතේ. මල් දෙකක් පිපෙනකොට හතරක් පර වෙනවා. මල් 12ක් පර වෙන විට මල් කීයක් පිපෙයි? හරිද? මගෙන් තාත්තා කෙනෙක් කෝල් කරලා අහනවා අනේ සර් මේ මල් කතාව අර 39 වෙනි ගැටලුව ඒක එකපාරට කියන ළමයාට තේරෙන්නේ නැහැ ළමයිට අයියප්පා මේවයි ගණන් ගන්න. මම මොකද ඉන්නේ මම දාපු එකක් නෙමෙයි ශිෂ්‍යත්ව විභාගයට මේ වගේ ගැටලු එනවා. තර්කන බුද්ධිය තමයි මේකෙන් මනින්නේ. තාර්කික හැකියාව. ඔන්න මම ක්‍රමයක් කියන්නම් පුතේ. කෙටි කරගන්න ක්‍රමයක්. කටු වැඩ කොලේ තියෙනවනේ. හරිද? ඕක අපි ලියනවා මෙන්න මෙහෙම. මල් දෙකක් පිපෙන විට කීයක් පර වෙනවද? හතරක් පර වෙනවා. ඔන්න පුරුදු වෙන කාලේ මෙහෙම ලියන්න. එතකොට නිකම් මනෝමයෙන් හදන්න පුළුවන්. එහෙනම් දෙකක් පිපෙන විට හතරක් පර වෙනවා නම් එකක් පිපෙන විට අපි නිකන් හිතනවනේ. ඒක අපි ලියමු. එකක් පිපෙන විට කී වෙන්නේ? දෙකක් පර වෙනවා. එකක් පිපෙනකොට දෙකයි පර වෙනවා. එහෙනම් අපෙන් අහන්නේ 12ක් පර වෙනකනේ. එහෙනම් 12 මෙතන දාන්න. 12ක් පර වෙන්නේ. එහෙනම් ආපස්සට යන්න පුරුදු වෙනවා. පුරුදු වෙන්නේ ආපස්සට යන්න. 12ක් පර වෙනකොට දැන් බලන්න මේ දෙකක් පිපෙන විට හතරක්. ඒ කියන්නේ දෙගුණය. එකක් පිපෙන විට දෙකක්. දෙගුණය. එහෙනම් මෙතනත් හරියට දෙගුණයක් වෙන්න ඕනේ. මෙයාගෙන් භාගෙ වාගත්තා නම් හරිනේ. එහෙනම් 12න් භාගෙ 6යි. එහෙනම් කතන්දරේ 12ක් පර වෙනකොට කීයද පිපෙන්නේ පුතේ? 6යි. 6යි පිපෙන්නේ. මේ උඩම වගන්තියෙන් තමයි අපි උත්තරේ හොයාගන්නේ. අපි යන් 40 වෙනි ගැටලුව. හොඳයි 40 වෙනි ගැටලුව. සිරිසෝම රුපියල් 25000ක් වටිනා රූපවාහිනිය මුලින් රුපියල් 5000ක් ගෙවා ඉදිරියේ වාරික 4කින් ගෙවීමට පොරොන්දු වෙන්නේ. ඒක නම් අපේ අම්මලාට ලේසි. මේ වගේ ඒවා කරලා තියෙනවා අපිත් එහෙම තමයි. සිරිසෝම උන්නෑට රුපියල් 25000ක් වටිනා රූපවාහිනිය රුපියල් 5000ක් ගෙවුවාම ගන්න පුළුවන් මිල. දැන් බලමු 25000න් රූපවාහිනිය 25000ක් වටිනවානේ. දැන් මගේ පුතාලා විවාහයකට මේවා ලියන්න බෑ. කෙටියෙන් මම කියන්නේ මේ. මම වලට පැහැදිලි කරන්න මේ ලියන්නේ. රූපවාහිනිය 25000ක්. මුලින් ගෙවන්නේ 5000. එහෙනම් 25000න් 5000 කඩු කරන්න බලන්න කීයද එන්නේ? 20000. එහෙනම් ගෙවන්න ඉතිරි 20000යි. ගෙවන්න ඉතිරි කීයද? 20000යි. එහෙනම් 20000 වාරික 4කින් ගෙවන්න 20000 4ට බෙදන්න. 4ට බෙදනකොට හරියටම මේ 20 4ට බෙදුවා නම් හරියි. 20ට 4ට 5 20යිනේ. හරිද? අග බිංදු තුන කෙලින්ම මෙතනට දාන්න. මේ අග බිංදු තුන මෙතනට දාන්න. 5000. එහෙනම් වාරිකයක් වෙන්නේ රුපියල් 5000යි. පොලි අය කරන්නේ නැත්නම් රුපියල් 5000යි වෙන්නේ වාරිකයක්. මේකෙ හිම මොනවත් කියලා නැහැ. සිරිතෝම රුපියල් 25000ක් වටිනා රූපවාහිනිය මුලින් රුපියල් 5000ක් ගෙවා ඉතිරිය වාරික 4කින් ගෙවීමට පොරොන්දු විය. සිරිසෝම ගෙවන එක් වාරිකයක් කීයද? 25000න් 5000 කඩු කරා 20000යි. 20000 4ට බෙදුවා හරියටම 5000. හරි. මේක හරි ලේසි ගන්න. අපි යම් 41. උදේ පෑනක බර ග්‍රෑම් 25. ඔන්න කටුවැඩ කොලේ විභාගෙට නම් මම ගිහිලා ලියනකොට මම මෙහෙම කියන්නේ. මම ලියනවා කටුවැඩ කොලේ පෑනක බර ග්‍රෑම් 25. ඔන්න පෑනක බර ග්‍රෑම් 25. පෑන් 10ක බර ගන්න නම් මේක 10න් වැඩි කරනවා. පෑන් 10ක බර කියන්නේ 25 වැඩි කිරීම 10. කීයද එතකොට? ග්‍රෑම් 25 10න් වැඩි කරපුවම ග්‍රෑම් 250යි. එහෙනම් ඔන්න පෑනක බර ග්‍රෑම් 25යි. පෑන් 10ක බර කියන්නේ 25 10 ග්‍රෑම් 250යි.
මේ වගේ එවැනි කුඩා පෙට්ටි පහක් ලොකු පෙට්ටියක දාන්න. එහෙනම් 250 ඒවා පහක් ලොකු පෙට්ටියක දාන්න. එහෙනම් මේක පහෙන් ගුණ කරන්න. 250 පහක් කියන්නේ 1250 ග්‍රෑම්. අපෙන් අහන්නේ බර ග්‍රෑම් කොහොමද? 1250. 1250. පුතාලා හොඳට මතක තියාගන්න මේ කතාව. අපෙන් අහන්නේ බර ග්‍රෑම් කීයද? බර ග්‍රෑම් කීයද? අපි මේක කිලෝ වලට වෙන් කරලා කිලෝ 1යි ග්‍රෑම් 250 කියලා ලියන්න එපා. එහෙම ලියන්න එපා. එහෙම ලියන්න එපා වෙන හේතුව අහලා තියෙන්නේ ග්‍රෑම් වලින් අහලා තියෙන්නේ කිලෝග්‍රෑම් වලින් උත්තර ලියන්න නැත එපා. මෙහෙමම ලියන්න ඕනේ නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. උපදේශයක් දීලා නැත්නම් නිකම්ම බර ඇහුවනම් මෙහෙම ලිව්වත් හරි කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 250 ලිව්වත් හරි. අපේ පඬිතරාලලා මේකට ලියනවා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 250 කියන්න එපා. ඇයි? බර ග්‍රෑම් කොහොමද අහන්නේ? එහෙනම් ග්‍රෑම් මෙච්චර. අපි යම් පුතේ 42 වෙනි ගැටලුව. රැස්වීම ශාලාවක වාඩි වී සිටින සුනිමල් එක් කෙළවරක සිට ගණන් කර විට 12 වෙනි අසුනේ ඉඳගෙන සිටි. ඔන්න සුනිමල් එක් කෙළවරක ඉඳන් ගණන් කරන 12 වෙනි අසුනේ තමයි ඉඳන්නේ. අනිත් කෙළවරෙන් ගණන් කර විට ඉන්නේ 18 වෙනි අසුනේ. ඔන්න සුනිමල් ඉන්නේ ඉස්ලාම් 12 පැත්තේ මේ පැත්තේ මේ පැත්තේ 11 දෙනෙක් ඉන්නවා. 12ට මෙහා පැත්තේ 11 දෙනෙක් ඉන්නවා. අන්තිම පැත්තෙන් මේ පැත්තට බලද්දී සුනිමල් ඉන්නේ 18 වෙනිය. එහෙනම් 18ට මෙහා පැත්තේ කීයක් ඉන්න ඕනද අප්පා? කීයක් ඉන්න ඕනද? 18ට මෙහා පැත්තේ කීයක් ඉන්න ඕනද? තව 17 දෙනෙක් ඉන්න ඕනේ. තව 17 දෙනෙක් ඉන්න ඕනේ. දැන් එහෙනම් එකතු කරන්නේ කොහොමද? මේ 11යි මේ 17යි 28යි මේ එක කියන්නේ සුනිමල්නේ. එකතු කරපුවම 29යි. එහෙනම් මෙහෙමයි කරන්නේ. විභාගයට ආපුවම මෙහෙම ලියලී ඉන්නේ නැහැ. 11යි 17යි එකතු කරපුවාම ඒකට එකක් එකතු කරනවා ආපහු. උත්තරය 29යි. තව ක්‍රමයක් මම කියනවා. මේ දීලා තියෙන අගයන් දෙක එකතු කරලා එකක් අඩු කරන්න. 12යි 18යි 30යි 30න් එකක් අඩු කරන්න උත්තරේ එනවා මෙතනට 29 කියලා. කොහමද? 12යි 18යි එකතු කරනවා එකක් අඩු කරනවා උත්තරේ 29යි. අපි යන් 43 වෙනි ගැටලුව. මෙන්න අනිත් ක්‍රමෙත් මම මෙතන පෙන්නනවානේ. අනිත් ක්‍රමෙත් මම මෙතන පෙන්නනවා 12යි 18යි එකතු කරනවා. එකතු කරලා 30යි නෙන්නේ 12 වෙනි අසුනේ සහ 18 වෙනි අසුනේ කියන එක එකතු කරලා 30යි එන්නේ. ඒකෙන් එකක් අඩු කරනවා. අඩු කරපුවා මෙන්න 29. මේක තමයි උත්තරේ. මෙන්න අපි සරල ක්‍රමයක් මතක තියාගන්න මේවයි ගණන් කී වෙනියට දින්නේ නම් මනම් ගණන් තිබ්බොත් මේක හොඳයි. හරි. මේ පුතා මේ පුතේ ලියන කියලා ලැබෙන්නේ එකපාරට මේක ගණනක් හදලා නෙමෙයි. ගණන් ගොඩක් අපි හදලා ගණන් 1000ක් හදනවා. නේද? 1000ක් හදනවා. කරත්ත රෝදයක වටයක් මීටර 2යි සෙන්ටිමීටර 50ක් වේ. මෙම කරත්ත රෝදයේ වට 4ක් කරකී ඉදිරියට ගිය විට කොපමණ දුරක් යයිද? ඒක දේශිකම ගොඩාක් තියෙන රෝදයක වටයක් කියන්නේ කීයද? මීටර 2යි සෙන්ටිමීටර 250. එහෙනම් වට 4ක් බලන්න මේක 4කින් ගුණ කරන්න. අපි දන්නවා මෙතන මීටර 2යි කියන්නේ සෙන්ටිමීටර 200යි. සෙන්ටිමීටර 200යි මෙතන සෙන්ටිමීටර 50යි කියන්නේ සෙන්ටිමීටර 250යි. මේක 4ෙන් ගුණ කරන්න. ගුණ කරපුවම එනවා 4 වරක් බිඳුවයි. 4 වරක් පහ 20න් බිඳුව දෙකක් ඉතුරුයි. 4 වරක් 2 8යි 2යි 10යි. එහෙනම් සෙන්ටිමීටර 1000ක් එනවා. හරිද? සෙන්ටිමීටර 1000 මීටර කරන්නත් කරන්නේ 100ගෙන් බෙදන්න. ඇයි? මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100ක් නිසා 100ෙන් බෙදන්න. බිංදු දෙකට බිංදු දෙක මෙතනින් කපලා දැම්මොත් ඉතුරු වෙන්නේ 10යි. එහෙනම් උත්තරය කොච්චරක් දුර යනවද? මීටර 10ක් දුර යනවා. මොකද කරේ මම? ඉස්සල්ලාම එකම ඒකකයක් බවට පත් කරගත්තා. මගේ පුතාලා මතක තියාගන්න මීටරයට සෙන්ටිමීටර දන්නේ නැත්නම් මේක මෙතනින් යනවා ගන්න බෑ. මීටරයට සෙන්ටිමීටර 100යි, මීටර දෙකට සෙන්ටිමීටර 200යි,
මේ 50යි සෙන්ටිමීටර් 250යි. එහෙනම් වට හතරක් එක වටයක් කියන්නේ 250 සෙන්ටිමීටර. හතරක් බලන්න හතරෙන් ගුණ කරපුවම සෙන්ටිමීටර් 1000ක් එනවා. මේක මීටර කරන්න සෙන්ටිමීටර තියනවා 100ක් මීටරේට. එහෙනම් 100 ඒවා මෙතන කීයක් තියෙනවද බලන්න. 1000 බෙදනවා 10යි 100. බෙදනවා උත්තර 10යි. අපි යන් ඊළඟ ක්‍රිස්තු වර්ෂ 1900 වර්ෂය අයත් වන්නේ කුමන සියවසක කුමන දශකයකද? අපිට පෙන්නේ ගහ ගන්න බෑ නේද? නමිස්ස. මේ පෙන්නේ කියනවා නේද? බෑනේ. දෙයක් වෙන්නේ. උතේ මේ අහගන්නකො. මම මේකට මම බෑනක් දාලා දෙනකම් මම මේක මේ හදන්නම් මේ විදිහට. ක්‍රිස්තු වර්ෂ 1900 වර්ෂය අයත් වන්නේ කුමන සියවසක කුමන දශකයකද? මගේ පුතාලා ඉගෙන තියෙනවා මේ තියෙන එක ලියනවා. හරිද? මේ තියෙන්නේ කොහොම ලියලා? හරිද? මේ තියෙන්නේ කොහොම ලියලා? මේක 1900 අගට බින්දු තිබ්බත් එකයි නැතත් එකයි. මොකද කරන්නේ? අගට බින්දු තිබ්බත් එකයි නැතත් එකයි. මොකද අපි කරන්නේ? අගට බින්දු තිබ්බත් එකයි නැතත් එකයි. අපි කරන්නේ මොකද්ද? එකක් අඩු කරනවා. එකක් මොකද කරන්නේ? අඩු කරනවා. අඩු කරමු බලන්න. මෙයාගේ එකක් මෙයා ඉල්ල ගන්නවා, මෙයාගේ එකක් මෙයා ඉල්ල ගන්නවා. 10න් එකක් 9. ක්‍රමේ මත තියාගන්න ඉතින් ඈ. හරි ලේසි. මෙතන තියෙන්නේ කීයද දැන්? 9. මෙතන 8. මෙතන 1. මොකද කරේ මම? දැන් පුතාලගෙන් සියවස දශකයේ ඇහුවොත් ආයෙ මොනවත් ඕනේ සමහර මන් දන්නවා කියනවා අගට බිඳුවක් තියෙනවා නම් 10ක් එකතු කරන්න. ඒ මොනවත් ඕනේ මගේ පුතාලා මොන වසර දුන්නත් එකක් අඩු කරා. හොඳට අහගන්න මේක. එකක් අඩු කරා. එකක් අඩු කරපුවාම එන්නේ 1990. දැන් මෙතනින් එහාට ඔයාලට පුළුවන් සුපුරුදු විදිහට මේක දෙකට බෙදන්න හරියට දෙකට සංඛ්‍යාවේ දෙපැත්තට යන්න තම මෙහෙම බෙදලා ඉරකේ. මේ පැත්තට එකක් එකතු කරලා වම් පැත්තට. මේ ලැබෙන්නේ වම් පැත්තෙන් ලැබෙන්නේ සියවස. කීයද 18 1යි 10. මේ පැත්තේ පළවෙනි ලක්කම තියෙන්නේ. මේ තියෙන්නේ. ළඟම තියෙන ලක්කම මේ දෙවෙනි කණ්ඩායමේ දෙන්නගෙන් පළවෙනි එක මේකනේ. මෙයාට එකක් එකතු කරන්න 10යි. එහෙනම් මේ කියන්නේ 19 වන සියවසේ දස වන දශකය. දැන් මගේ පුතාලට බින්දු කතන්දරේ අමතක කරන්න දේසි ඈ. දැන් ආය මේ කටපාඩම් කරන්න ඕනේ නැහැ. එක බින්දුවක් තියෙනකොට 10ක් එකතු කරනවා, දෙකක් තියෙනකොට මොකද කරන්නේ? මේ මොනවත් ඕනේ. ඕනෑම වසරක් දුන්නොත් සියවස හා දශකේ වන්න මගේ පුතාලා මුළු වර්ෂයෙන් එකක් අඩු කරන්න. අඩු කරලා එන උත්තරය අර පුරුදු විදියට දෙකට බෙදලා වම් පැත්තට එකක් එකතු කරපුවාම එනවා සියවස. දකුණු පැත්තට වෙන් කරපු දෙන්නගෙන් පළවෙනියට එකක් එකතු කරපුවාම දශකය එනවා. එහෙනම් උත්තරේ 19 වන සියවසේ දසවන දශකය. මම පොඩි සටහනක් දාන්න පොඩි වෙලාවක් දෙන්නම්. ලියා ගන්න පුතේ. දැන් අය පුතාට මොන වසර දුන්නත් අය හිතන්න දෙයක් නැහැ. එකක් අඩු කරා ලැබෙන උත්තරේ සුපුරුදු පරිදි කරන්න. ඔය අඩු කරාට පස්සේ ලැබෙන උත්තරේ සුපුරුදු පරිදි කරන්න කිව්වේ හැමෝම කියලා දෙනවා කරනවා. හැබැයි මේ විදිය ඔන්න මම අද කියලා දෙනවා. සරලම ක්‍රමය. හරි අපි යන් 45 වෙනි ගාන 45 වෙනි ගාන 2008 ජනවාරි 1 වෙනි දින අඟහරුවාදා දවසේ එම වර්ෂයේ දෙසැම්බර් 31 දවස කුමක්ද? පුතේ සාමාන්‍ය අවුරුද්දක ජනවාරි 1 වෙනිදාම තමා අවුරුද්ද අවසාන 31ට ලැබෙන්නේ නේද? සාමාන්‍ය වසරක පටන් ගන්න පළවෙනි දවස් තමයි අවසාන දවසක් වෙන්නේ. එහෙමනම් අධික අවුරුද්දක වෙනසක් වෙනවා. මේ 2008 කියන්නේ අධික අවුරුද්දක්. 4න් බෙදෙනවනේ මේක. අධික අවුරුද්ද තෝරන්නේ එහෙමනේ. එහෙමනම් මේ බලන්න සාමාන්‍ය අවුරුද්දක ජනවාරි 1 වෙනිදා දවසම දෙසැම්බර් 31ට ලැබෙනවා. මේක හැමෝම දන්නවා. ගෙදර ඇති කරන බල්ලා පූසපව දන්නවා. හරිද? අධික අවුරුද්දක දවසට වඩා පොඩ්ඩක් වැඩි වෙනවා එක දවසක්. 31ට ලැබෙන්නේ නැහැ.
එහෙනම් මේක අධික අවුරුද්දක් නිසා අපි කරන්නේ මොකද්ද? එකක් වැඩි කරලා ලියන. එහෙනම් අඟහරුවාද නෙමේ උත්තරේ බදාගන්න. අඟහරුවාද නෙමේ උත්තරේ බදාගන්න. පැහැදිලිනේ? අපි යන් 46 වෙනි ගාන. 46 වෙනි ගැටලුව. කොඩි වැලක පිළිවෙලින් රතු කහ සහ නිල් වර්ණ කොඩි එල්ලා ඇත. එම කොඩි වැලේ 22 වන කොඩියේ පාට කුමක්ද? ඔන්න පුතේ පාට වර්ග තුන මල් ලියන රතු කහ සහ නිල්. මේ කොඩි එල්ලා තියෙනවා. එම කොඩි වැලේ 22 වන කොඩියනේ. ඔන්න මම ගත්තා වයිට් බෝඩ් එක. අරගෙන 22 මම බෙදනවා පාට ගන්න. පාට කීයද තියෙන්නේ? 3යි. පාට තුනෙන් බෙදනවා. තුනෙන් බෙදපුවාම 3 වරක් 7 21යි. ඉතුරු වෙනවා එකක්. මතක තියාගන්න පුතාලා එකක් ඉතුරු වුණොත් පළවෙනි පාට. දෙකක් ඉතුරු වුණොත් දෙවෙනි පාට. තුනක් ඉතුරු වුණොත් තුන්වෙනි පාට. ඉතුරු නැත්තම් අන්තිම පාට. ඔක මත තියන්නේ සමහර අය මෙතන 1 දානවා 2 දානවා බිංදුව දානවා. ඒකලා බෙදලා. එක ආවේ රතු නිසා උත්තරේ රතු. උත්තරේ රතු. අපි යන් 47 වෙනි ගාන. පැය භාගයකට ටැංකියකට ජලය ලීටර 8ක් පිරුණා. ඔන්න පැය භාගයකදී ජලය ලීටර 8ක් පිරෙනවා. පැය 1යි මිනිත්තු 30කදී අපෙන් අහනවා කොච්චරක් පිරුණාද කියලා. මට කියන්න පැයකට පැය භාගයක කීයක් තියෙනවද? පැයකට පැය භාගයක දෙකක් තියෙනවා. ඒ වගේම මිනිත්තු 30ට පැය භාගයක එක ඔක්කොම පැය භාගයක තුනක් තියෙනවා. එහෙනම් මම හදාගත්ත පැය මිනිත්තු 30යි කියලා කියන්නේ පැය භාගයක 3යි. පැය භාගයකට 3යි. එහෙනම් ලීටර 8ක් පිරෙනවනේ. එහෙනම් මේක 3ෙන් වැඩි කරන්න. ලීටර 27ක්. ලීටර 27.